දැන් අපිට කරන්න තියෙන පුතේ පීඩනයට අදාළව ටියුට් එකේ ගැටලු ටිකක් සාකච්ඡා කරන එක. සුපුරුදු විදිහට මම පටන් ගන්නවා මිශ්‍ර අභ්‍යාස වලින්. හරි. එනකොට පුතේ ටියුට් එකේ පස්වෙනි පිටුව නේද? හරි. ඒකේ තියෙන 47 වෙනි ගානට යන්න පුතා. පස්වෙනි පිටුවේ තියෙන 47 වෙනි ගාන. ජලයුක්ත වායු පීඩනමානයක උස මීටර 10යිලු. පුතා ජලයුක්ත වායු පීඩනමානයක් එහෙම නැත්නම් බැරෝමීටරයක් කියලා තෝකට කියනවා. මම ඒ ගැන චුටි සඳහනක් කරලා ඉන්නම් පුතේ. හරි. දැන් ওই බැරෝමීටර කියන හුඟක් වෙලාවට පාවිච්චි කරන රසදිය සාමාන්‍ය බැරෝමීටර එක වෙන්නේ මෙහෙමයි. මෙතන රසදිය ද්‍රෝණිකාවක් තියෙනවා. රසදිය ද්‍රෝණිකාව මේක සිරස්ස තියෙන නලය මේ නලයේ දිග රසදිය ඉහළ ගිහිල්ලා තියෙනවා. මෙතන තියෙන රික්තයක්. හරි. රික්තයක්. හුඟක් වෙලාවට අපි වායුගෝල පීඩනය කියනවා නේද? රසදිය සෙන්ටිමීටර වලින් කියද්දි 76යි කියලා. එතකොට මෙන්න මෙතන පීඩනය සමාන කරගන්න ඕනි හින්දා රික්තයෙන් පීඩනයක් ඉන්නෙත් නැති හින්දා මෙන්න මේක රසදිය කඳ සෙන්ටිමීටර 76ක් ඉහළට යනවා. එතකොට හරියට මේ තැන් දෙකේ පීඩන දෙක සමානයි තමයි නේද පුතා? හරි? ඒ වගේ ඔක ජලයෙන් හැදුවා නම් මේක න මීටර 10ක් උසර ජලය යන්න ඕනේ. ඇයි? වායුගෝල පීඩන ජල මීටර 10 නිසා පුතේ ජලය මීටර 10ක් උසර යන්න ඕනේ. එතකොට තේරෙනවද මේ වගේ සාමාන්‍යයෙන් ජලයෙන් හදන්නේ නැතුව රසදියෙන් හදන්න හේතුව? ඇයිද ඉන්නේ මීටර 10ක් උසට ජල කඳ නගින්න ඊට වඩා උස බටයක් තියෙන්න බෑ නලයක් තියෙන්න බෑ කරදරයිනේ. දැන් රසදිය වලින් තමයි හුඟක් වෙලාට මේක හදන්නේ. එතන මේ කියනවනේ ජලයුක්ත වායු පීඩනමානය උස 10යි මීටර කියලා. ඒ නොකිය කියන්නේ පුතේ වායුගෝල පීඩනය ජල මීටර 10යි කියන එක තමයි. ජල මීටර 10යි. මුහුදේ 20 මීටර ගැඹුරකදී පීඩනය ජල මීටර 30ක් යයි සිසුවෙක් පවසයි. වායුගෝල පීඩනය ජල මීටර 10ක් කොට මුහුදේ මීටර 20ක් ගැඹුරකදී පීඩනය ජල මීටර 30යි කියලා සිසුවෙක් පැවසුවාලු. ඔයගොල්ලෝ මතකද මම නෝට් එක සාන ඒ වගේ වැවක ගානක් කරනවා. වායුගෝල පීඩනය ජල මීටර 10යි වැවේ ගැඹුර මීටර 30කදී පීඩනය කීයද? කෙලිම 10 30 එකතු කරලා ජල මීටර 40යි කියලා අපි ලියනවා. දැන් මේකේ ඒ වගේ මේ ළමයා කියනලු අතනදී පීඩනය මුහුදේ මීටර 20ක් ගැඹුරකදී පීඩනය ජල මීටර 30යි කියලා. එහෙත් ඒ වැරදි බව ඔහුගේ භෞතික විද්‍යා ගුරුවරිය පවසනවලු. 10යි 20 එකතු කරලා 30යි කියලා කියන එක වැරදිලු. මේකට හේතුව පැහැදිලි කරන්න. අපි හිතමු ආඩෝක හේතුව හිතුන්නේ නැහැ කියලා. හිතුන්නේ නැදත් ඉතින් එහාට කියලා බලන්න. සාමාන්‍ය ජලය ඝනත්වය 1000 kg/3 මුහුදු ජලය ඝනත්වය 1030 kg/3 නම් ඒ ගැඹුරේදී පීනේ පැස්කල් වෙනස් හොයනලු. අන්න අතන කෙලිම එක්කහුව කරන්න බෑ පුතේ. ඒක හරි. ටීචර් කියන කතාව හරි. ඒකට හේතුව සාමාන්‍ය වායුගෝල පීඩනය ජල මීටර 10යි කියලා කියන්නේ ඝනත්වය 1000 ජලයට අදාළව. මුහුදු ජලය ඝනත්වය ඊට වඩා වෙනස්. ඒකෝර එකතු කරන්න බෑ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ජලය මීටර ගානක් එක රස සෙන්ටිමීටර ගානක් එකවර එකතු කරන්න බෑ වගේ මේ දෙකම ජලය වුණාට ඝනත්ව අසමාන ජල සාම්පල් දෙකක්. අතන 1000 ජලය මුහුදේ දෙන 1030 ජලය. ඒ නිසා තමයි එකතු කරන්න බැරි. හරි? එහෙනම් ප්‍රශ්න අංක දාගෙන ඉන්නකො 47 කියලා. මෙතන හේතුව පැහැදිලි කරන්න කැලියමු පුතේ. සාමාන්‍ය ජලයේ ඝනත්වය සහ මුහුදු ජලයේ ඝනත්වය වෙනස් නිසා. සාමාන්‍ය ජලයේ ඝනත්වය සහ මුහුදු ජලයේ ඝනත්වය වෙනස් නිසා. හරි? එහෙනම් පුතේ දුවේ අහනවා එහෙනම් පුතේ සාමාන්‍ය ජලය ඝනත්වය 1000ක් කියලා දීලා මුහුදු ජලය ඝනත්වය 1030ක් කියලා දීලා ඔන්න ඔය කියන ගැඹුරේදී පීඩනය කීයද කියලා අහනවා. රයිට්. ළමයි HROG වලින් හදන්න ඕනේ. රයිට්. HROG වලින් හදනකොට පීඩනයක් ගන්න HROG වලින් මේකේ පද දෙකක් එනවා. හරි? වායුගෝල පීඩනය ගද්දි ජල මීටර 10යි ජලය ඝනත්වය 1000යි G කෙනෙක් කෙනා 10යි. ඒකට එකතු කරන්න ඕනේ රයිට්. මුහුදු ජල කඳෙන් එන පීඩනය මුහුදු ජල කඳ උස මීටර 30යි. හරි. මුහුදු ජලයේ ඝනත්වය 1030යි G කෙනෙක් කෙනා 10යි. හරි. මේක සුළු කරගන්න වැඩේ අපේ දරුවෝ ටික කරගන්න. ප්‍රශ්න අංක දාන්න 47 කියලා. හරි. 47 පියසර HROG කියලා ගන්න පුතේ. එතන මුළු පීඩනයනේ වායුගෝල පීඩනයයි මුහුදු ජල කඳේ උසින් එන පීඩනය දෙක එකතුවනේ. හරි. මුහුදු ජල කඳේ ඒකට එන්න කලින් මේ වායුගෝල පීඩන කැල හරවන් ඉමු. H10යි රෝ 10යි G 10යි. එකතු කළා මුහුදු ජල කඳේ උස මීටර 30යි මුහුදු ජලයේ ඝනත්වය 1030යි G 10යි. රයිට්. වාසුරු කරගන්න වැඩේ කරගන්න.
හරි. ඔයාලට තව සුළු ගානේ වෙලාව ඕන නම් මට වීඩියෝ එක නවත්තලා සුළු කිරීම කරලා ඉවරයක් කරන්නකෝ පුතා. right. දැන් තාම වෝම් අප් කරනවා වගේ. තව ටිකක් ලේසි ප්‍රශ්නයක් පුතේ. 49 ප්‍රශ්නෙට යන්න. 49. right. ප්‍රශ්න කිව්වා ඉන්න දරුවෝ. හරි පුතේ රූපේ නැති බල්බය තුළ සිර වේති වායුවේ මුළු පීඩනය සොයන්න. මෙන්න මේ බල්බය ASCII තියෙන වායුවේ මුළු පීඩනය සොයන්නලු. රසදිය ඝනත්වය 13600යි වායු ගෝල පීඩනය 101.3යි පැස්කල්ලු. right. මෙහෙමයි ඉන්න දරුවනේ. මෙතන පීඩනය අනිවාර්යෙන් වායු ගෝල පීඩනය. හරි. එතනින් මෙතනටදී තව HROG එකක් එකතු වෙනවා. හැබැයි නිශ්චල එකම ද්‍රවයේ සම්මට්ටම් වල පීඩන සමාන හින්දා මෙතන පීඩනය සමානයි. නැත්නම් මෙතන පීඩනය තමයි මේ සිර වෙලා තියෙන වායුවේ පීඩනය කියන්නේ. හරි. මේ සිර වෙලා තියෙන වායු පීඩනය තමයි මෙතන දැනෙන්නේ. ඒක සමානයි මෙතන වායු ගෝල පීඩනයේ දාන HROG කියන එකට. හරි. එහෙනම් කෙලින්ම ලියමු පුතේ අපි P සමානයි හරි සිර වෙලා තියෙන වායු පීඩනය සමානයි P ATM දාන HROG කියලා. හරි. P ATM ලියනකොට 101.3යි පැස්කල් H 0.12යි රෝ 13600යි G කෙනෙක් කෙනා 10යි. හරි. සුළු කරගන්න තමයි තියෙන්නේ. අඳින්න ඕනේ නැහැ නේ ඔයගොල්ලෝ. තියෙන ඔරිජිනල් රූපෙම නේ ගත්තේ පුතේ. මොන කිසි දෙයක් අලුතෙන් දාලා නැහැ. කෙලිම ලියන්න. ප්‍රශ්න අංක 49. P සමානයි P ATM ධන HROG. P සමානයි P ATM ධන HROG කියලා. හරි. P ATM 101.3යි පැස්කල් වලින් කියනකොට වායු ගෝල පීඩනය 101.3යි. එකතු කරන HROG H කියන එක නා 0.12 රෝ කියන එක නා 13600 G කියන එක නා 10යි. 0.12 රෝ 13600 G කියන එක නා 10යි. හරි සුළු කරගෙන වැඩේ කරගෙන යන්න එච්චර අමාරු නැහැ. ඇත්තටම 136 12 ගුණ කරගන්න වැඩේ විතරයි. චුට්ටක් හරි අමාරු වැඩ කරලා තියෙන. ඊට පස්සේ එකතු කරගන්න තියෙන්නේ. හරි. දැන් ඔහම යමු අපි මිශ්‍ර අභ්‍යාස 54ට. 54 වෙනි මිශ්‍ර අභ්‍යාසය. විශාල ටැංක් එක 5 මීටර උසර ලුණු ජලයද ඒ මත 8 මීටර උසකට තෙල්ද අඩංගුය. ලුණු වල ඝනත්වය 1025යි තෙල් වල ඝනත්වය 700යි. තෙල් වල ඝනත්වය අඩුයි. ඒතර ලුණු මත තෙල් පාවෙමින් තියෙන්න ඕනේ නේද? ටැංකේ පතුලේ මුළු පීඩනය සොයන්න වායු ගෝල පීඩනය 1.1යි 10.5 ලෙස සලකන්නලු. තෙල් පෘෂ්ඨයේ සිට වන්න ලබන H සමග පීඩනය වෙනස් වන ආකාර ප්‍රස්ථාරිකව පෙන්වන්නලු. right. ලුණු ජලයේ ඝනත්වය මීටර ලුණු ජලයේ ඝනත්වය 1025යි උස මීටර 5යි. හරි. එහෙනම් මෙහෙමනේ අඳින්න වෙන්නේ පුතේ අපිට. හරි. ලුණු ජලයේ තියෙනවා යට. මීටර 5ක් උසකට. හොඳේ. ලුණු ජලය හරි. තෙල් නේද? පොල් තෙල් කියලා නේද උනේ පුතේ. ඒ මත 8 මීටර උසට පොල් තෙල් නෙවෙයි තෙල්. හරි. මීටර 8ක් උසකට. කොහොමද? හැබැයි පතුලේ පීඩනය තමයි අහලා තියෙන්නේ. මෙන්න මෙතනට දැනෙනවා පුතේ වායු ගෝල පීඩනය. හරි. මෙතනට වායු ගෝල පීඩනය දැනෙනවා. ඒතර පතුලේ මුළු පීඩනය හැදෙන්නේ පද කීයක එකතුවකින්ද? පද කීයකද? වායු ගෝල පීඩනය දාන තෙල් කඳේ උසින් එන පීඩනය දාන ලුණු කඳේ උසින් එන පීඩනය. හරි. ඒතර වායු ගෝල පීඩනය කෙනෙක් කෙනාට දීලා තියෙනවනේ 101.3 තමයි ගන්න තියෙන්නේ නේද? 101.3. හරි. දාන HROG තෙල් කඳේ උසින් එන පීඩනය H 8යි රෝ 700යි ගුණ කිරීම G 10යි. එකතු කිරීම ලුණු කඳේ උසින් එන පීඩනය HROG
H 5යි රෝ 1025යි G කෙනෙක් කෙනා 10යි. හරි. සුළු ගලා ගන්න පුතාලා. අඳිනවා නම් කමකුත් නැහැ. ඒක රුපියක් ඔරිජිනල් එකේ ඇත්තෙත් නැති නිසා රුපියක් අපි ඇඳගෙන ඉමු. වාචනයක් වගේ ඇඳගෙන හරි. ලුණු කඳේ උද මේ ලුණු කඳේ උස මීටර් 5යි තෙල් කඳේ උස මීටර් 8යි උඩින් දැන පීඩනය වායුගොල්ල පීඩනය රයිට් පුතේ එහෙනම් ලියන පතුලේ මුළු පී කියලා පුතා පතුලේ මුළු පීඩනය වායුගොල්ල පීඩනය 101.3යි ධන තෙල් කඳේ උසින් එන පීඩනය H H8යි රෝ 700යි G 10යි H8 රෝ 700 G 10 එකතු කිරීම ලුණු කඳේ උසින් එන පීඩනය H5යි රෝ 1025යි G 10යි. රයිට්. එතන මෙතන 101.3යි. ඔයගොල්ලෝ එකතු කරන් යන්න පුතේ. 8 වරක් 7 56යි 56.3යි. හරි. ආයේ පුතේ 5125යි 5125යි බිඳුවයි. හරි. 5125යි තව බිඳුව. රයිට්. ඕකේ. එකතු කරලා ගන්න පුතාලා 250යි 7යි. හරි. රයිට්. 2.07යි 250ක් ඔන්න ඔය ගානක් නෙන්නේ. හරි. රයිට්. පැහැදිලි. එකතු කරලා ගන්න පුතේ මම ඒක කරන්න ඕනේ නැහනේ. ඉදසහනනේ තෙල් පෘෂ්ඨයේ සිට මනින ගැඹුර සමග මෙතන සිට මනින ගැඹුර සමග පීඩනය වෙනස් වීමේ ප්‍රස්ථාරය අඳින්නලු. හරි. කොල්ලනේ ගැඹුර සමග පීඩනය. ගැඹුර සමග පීඩනය. ඔන්න බලා ගන්න. ගැඹුර මීටර වලින් ගමු. හරි. පීඩනය පැස්කල් වලින් ගමු. ගැඹුර බිඳුවෙන් පටන් අර ගන්නවා. ඊට පස්සේ පුතේ මෙතන කියන්නේ මීටර 8ක් යනවා තෙල් කඳ ඉවර වෙනවා එතනදී. තව එතන සිට 5ක් ගියාම 13යි මුළු ගැඹුර. පුතේ ගැඹුර බිඳුවේදී පීඩනය. ගැඹුර බිඳුවේදී පීඩනය බිඳුවයි නෙවෙයිනේ. ගැඹුර බිඳුවේදීත් වායුගෝල පීඩනය තියෙනවා. හරි. 101.3ක් තියෙනවා. රයිට්. ඊළඟ තෙල් කඳ දිගේ පල්ලෙහාට යනකොට පීඩනය වැඩි වෙනවා. රයිට්. එහෙනම් පීඩනය මෙහෙම ඒකාකාරව වැඩි වෙයි. තෙල් කඳ ඔස්සේ පල්ලෙහාට යනකොට. වැඩි වෙලා ඇත්තට දැන් මෙතනට ආවම තියෙන පීඩනය වෙන්න ඕනේ මොකද්ද කොල්ලෝ මේ දෙක එකතුව. හරි. මේ දෙක එකතුව එතන තියෙනවා. ලකුණු කරන්න ඕනේ. මේකට තව එකතු කරලා 101.3යි එකතු කරලා දාන්න කෙලින්ම. හරි. 56000ක් එකතු වෙලා තියෙනවා. ඊළඟට ලුණු කඳ අස්සේ යනකොට තවත් ටිකක් පීඩනය වැඩි වෙනවා. හරිද? හැබැයි තෙල් වල ලුණු වල ඝනත්වය වැඩි හින්දා පීඩනය වැඩි වෙන ශීඝ්‍රතාවය වැඩි. ඒ නිසා ප්‍රස්තර අනුක්‍රමය වැඩියෙන් අදින්න ඕනේ. ඒ කියන්නේ තෙල් ඔස්සේ මීටරයක් පහළ යද්දී පීඩනය වැඩි වෙනවට වඩා ලුණු ඔස්සේ මීටරයක් පහළ යද්දී පීඩනය වැඩි වෙන ප්‍රමාණය වැඩි. ඇයි? තෙල් වලට ලුණු වල ඝනත්වය වැඩි හින්දා. හරි. ඊට පස්සේ මෙතන ඉවර වෙනකොට පුතේ පතුලට ගියාම තියෙන පීඩනය මෙතන 1 ග්‍රාම ගත්තා මෙන්න උත්තරේ. මුළු එක මේ තුන 1 ග්‍රාම වල උත්තරයක් ආවනේ. අන්න ඒක මෙතන ලියන්න. මම ලියන්න ඕනේ නෑනේ. රයිට්. එඳ ගන්න පුතේ ප්‍රස්ථාරේ. ගැඹුරේ විශේෂාගයන් බිඳුව 8.13 ගැඹුර බිඳුවේදී පීඩනයක් තියෙනවා ඒ වායුගෝල පීඩනය. මෙතන 8ක් ගැඹුරට යද්දී පීඩනය වැඩි වෙලා මෙන්න මෙතනට එනකොට තව 56000ක් එකතු වෙලා තියෙනවා. එතනින් එහාට යනකොට පුතේ තවත් එක්ක අහු වෙනවා මෙන්න මෙච්චරක්. මෙන්න මෙච්චරක්. ඒක එකතු කරලා මුළු පීඩනය එතන මාක් කරලා දාන්න. හරි. ෂේප් නේ. ළමයි
දැන් මං හිතුවා මෙන්න මේ ගාන කතා කරලා ඉන්නම් කියලා. 59 වෙනි මිශ්‍ර අභ්‍යාසයට යන්න. सेवा स्थानक භාවිතා කර වාහන එන්ජිමක කුඩා පිස්ටනයේ ආරය සෙන්ටිමීටර් 5යි විශාල පිස්ටනයේ ආරය සෙන්ටිමීටර් 15යි. පිස්ටනල ස්කන්ධ නොගිනේ හැකි කුඩා පිස්ටනයේ මැද යොදන බලයකින් විශාල පිස්ටනයේ මතට සම්පීඩිත තරලය මගින් සම්ප්‍රේෂණය කරනු ලැබේ. හරි. මේක තියරි නෝට් එකත් අපි කරා ද්‍රාව පීඩකය කියලා මතක ඇති. රයිට්. කොල්ලෝ මෙතන කුඩා පිස්ටනයේ තියෙනවා පුතේ මෙතන විශාල පිස්ටනයක තියෙනවා. පිස්ටන් එකේ ආරය සෙන්ටිමීටර් 5යි නම් වර්ගඵලයේ පයි වරක් 5 වර්ගයයි. මේක ආරය සෙන්ටිමීටර් 15යි නම් ඒකේ වර්ගඵලයේ පයි 15 වර්ගයයි. හරි. ඊට පස්සේ ඔකේ කරන්නේ පුතේ කුඩා පිස්ටන් එක මතට පොඩි බලයක් දාන්න. පොඩි බලයක් දානකොට ඒක මේකට දැනෙන්නේ ලොකු බලයක් වෙලා තමයි දැනෙන්නේ. හරි ලේසි තියරියක් නේ ඔක තියෙන පුතේ සිම ලිෆ්ට් කියලා බලයක් දැම්මම ඒකෙන් එනවා පීඩනයක්. ඒ පීඩනය ඒ විදිහට මෙතනට දැනෙනවා. ඒතර මේක මතට යම්කිසි බලයක් වැඩි බලයක් දැනෙනවා. හරි. ඕකේ. මුලිය අහනවා විශාල පිස්ටනයේ මත ඇති බර 10800 නිව්ටන්ලු. හරි. මේක උඩ වරක් තියලා තියෙනවා නිව්ටන් 10800ක. ඒක එසවන්න කුඩා පිස්ටනයේ මත ඉදිරි බලය කීයද? හරි. මේ 10800ක බරක් තියෙනවා මෙතන ඒක උස්සන්න නම් මෙතනින් දාන්න ඕන බලය අහනවා. හරි. එහෙනම් පුතේ වෙන්න ඕනි මෙන්න මේ සූත්‍රය දාන්න වෙනවා අපිට. කැපිටල් F බෙදීම කැපිටල් A සමාන සිම්පල් F බෙදීම සිම්පල් A කියන සූත්‍රය. හරි. කැපිටල් F කියන්නේ මෙතනින් යෙදෙන්න ඕන බලය. මෙතනින් යෙදෙන්න ඕන බලය අර උඩ තියෙන වස්තුවේ බරට සමානයි. 10800ක බලයක් එන්න ඕනේ. වර්ගඵලය පයි වරක් 15 වර්ගයයි දාන්නේ වර්ග සෙන්ටිමීටර වලින්. පයි වරක් 15 වර්ගය. එහා පැත්තෙන් යොදන බලය තමයි අහලා තියෙන්නේ. යොදන්න උනි බලය අහලා තියෙන්නේ. එතන වර්ගඵලය පයි වරක් 5 වර්ගයයි. හරි. පයි අකුරු සුරු කරනවා. රයිට්. එහෙනම් සිම ලෙෆ්ට් එන්න යන උත්තරේ 10800 කියන එක බෙදන්න තියෙනවා. මේ බලන්න. 15යි 5යි බෙදුනා නම් 3යි නේද? 15යි 5යි කරන 3යි 3 වර්ග කරාම 9ක් එනවා. හරි. එහෙනම් සිම ලෙෆ්ට් එන්න යන උත්තරේ 10යි 9 බෙදුනම 1යි 18 9 බෙදුනම 2යි 1200යි. හරි. නිව්ටන් 1200ක බලයක් දාන්න පුළුවන්. දාන්න ඕනි. හරි. මේ පැත්තෙන් 10800යි නිව්ටන් බරක් උස්සන්න මෙතනින් දාන්න ඕනේ නිව්ටන් 1200යි. හරි. අන්දින්න නෑ කම නෑද ගන්න පුතේ. මතක හිටිනවා වැඩි නේ එතකොට. ඇඳගන්න. හරිනේ අරයන් දෙක හරිනේ කොල්ලෝ මෙයාගේ අරසෙනින් 5යි නම් වර්ගඵලයේ පයි වරක් 5 වර්ගය මෙයාගේ අරසෙනින් 15 නම් එයාගේ වර්ගඵලයේ පයි වරක් 15 වර්ගය මෙතන ස්මොල් කියලා බලය දාලා තද කරද්දී ඒක මෙතනට යදෙනවා පුතේ ඒක ලෙෆ් බලයක් ලෙසින් හරි පළවෙනි කොටස මෙන්න පැස්කල්ගේ මූලධර්මයේ නේද පීන සම්ප්‍රේෂණ පිළිබඳ පැස්කල්ගේ මූලධර්මය මොකද කරන්නේ කුඩා පිස්ටන් එකට දාන පීඩනය සමාන කරනවා ලොකු පිස්ටන් එකට දැනෙන පීඩනයට. ඔකනේ ඔය කරලා තියෙන්නේ. කරා. කැපිටල් F බෙදීම කැපිටල් A සමාන කරමු. සිම්පල් F බෙදීම සිම්පල් A වලට. කැපිටල් F බෙදීම කැපිටල් A සමාන කරන්න පුතේ සිම්පල් F බෙදීම සිම්පල් A වලට. හරි. 10800 බෙදන්න පුතේ පයි වාරයක් 15 වර්ගය. 10800 බෙදනවා පයි වරක් 15 වර්ගය. සමාන කර අනෙක් පැත්තෙන් පුතේ සිම්පල් F බෙදලා ගන්නවා පයි වරක් 5 වර්ගය. හරි. පයිට පයි කැපුවා 15යි 5යි 3යි 3 වර්ග කරාම 9යි 10800 වන 9න් බෙදුවා. නිව්ටන් 1200යි. හරි. ඊළඟට අහනවා මොකද්ද? වාහනයේ සෙන් 10ක් එසවීමට කුඩා පිස්ටනයේ කොපමණ දුරක් පහත් කළ යුතුද? පුතා. වාහනයේ සෙන්ටිමීටර් 10කින් උස්සන්න. සෙන්ටිමීටර් 10කින් වාහනය උස්සන්න මේ පිස්ටනය කොච්චරකින් පහත් කරන්න ඕනද කියලා අහනවා. ඒ මොකද්ද? ඔය මේකයි තේරුම් ගන්න පුතා. ඔයා මෙහෙන් තද කරනකොට ඒ තල්ලු වෙන ද්‍රවය තියෙනව නේද? මෙහෙන් තල්ලු වෙනකොට ඒකනේ ඔහම තල්ලු වෙලා ආවිලා මෙහෙන් මතුවෙන උඩට. හරි? එතකොට මෙහෙන් පල්ලෙහාට තල්ලු කරන පරිමාව තියෙනවනේ ද්‍රව පරිමාව. පල්ලෙහා තල්ලු කරන ද්‍රව පරිමාව සමාන වෙනවනේ මෙතනින් ඉස්සෙන ද්‍රව පරිමාවට. අරහෙන් තල්ලු කරන ටිකට අදාළවනේ මෙහෙන් ඉස්සෙනේ කොල්ලෝ. රයිට්. එතකොට අරහෙන් අහලා තියෙන මෙතන සෙන්ටිමීටර් 10ක් ඉස්සෙන්න නම් අතනින් කොච්චරක් පහත් කරන්න ඕනද කියලා.
එන අර පැත්තෙන් තල්ලු වෙන පරිමාව ලියන්නේ කොහොමද? හරස්කඩ වරක් උස කියලා. හරි. හරස්කඩ පයි ගුණ කිරීම පහේ වර්ගේ ගුණ කිරීම උස x. ඒක සමාන කරන්න කොල්ලනේ මේ පැත්තේ ඉස්සෙන පරිමාවට. පයි ගුණ කිරීම 15 වර්ගේ ගුණ කිරීම ඉස්සෙන්නේ සෙන්ටිමීටර් 10යි. මට අවශ්‍ය කරේ පුතේ වාහනේ සෙනි 10කින් උස්සන, බහරේ සෙනි 10කින් උස්සන. හරි. පයි සුළු වුණා. 5යි 15යි කැපෙන 3යි 3 වර්ග කරන 9යි. x සෙන්ටිමීටර් 90යි. පුතේ බලය නම් අඩුයි තමයි. අර පැත්තෙන් දාන ඕන බලය වාහනේ බරට වඩා නම් සැහෙන අඩුයි. හරි. හැබැයි මේක සෙනි 10ක් උස්සන්න අර පැත්තෙන් පාත් කරන්න ඕනේ සෙන්ටිමීටර් 90ක්. ඒකෙත් සාධාරණයි තමයි. ලියා ගන්න පුතේ රුලකන් දෙක පළවෙනි සැරේට නිසා පුතේ කෝකඩත් වාක්‍යයක් ලියලා හිටියනම් කමකුත් නැහැ කියලා හිතනවා. කුඩා බාහුවේ තල්ලු කළ ද්‍රව පරිමාව සමානයි. කුඩා බාහුවේ තල්ලු කළ ද්‍රව පරිමාව සමානයි. විශාල බාහුවේ එසවෙන ද්‍රව පරිමාව. විශාල බාහුවේ එසවෙන ද්‍රව පරිමාව. විශාල බාහුවේ එසවෙන ද්‍රව පරිමාව. හරි. සමාන කරන්න කොල්ලු වෙනම් කුඩා බාහුව පැත්තෙන් හරස්කඩ පයි වාරයක් පහේ වර්ගය ගුණ කර x අකුරින්. පයි වරක් පහේ වර්ගය ගුණ කර x අකුරින්. සමාන කරා පුතේ මෙහා පැත්තේ පයි වරක් 15 වර්ගය ගුණ කර 10යි. හරි. පයි වරක් 15 වර්ගය ගුණ කරනවා 10යි. හරස්කඩයි උසයි. තල්ලු වෙච්ච උසයි. පයි සුළු වුණා 5යි 15යි 3යි 3 වර්ග කර 9යි 9 වරක් 10න් 90යි සෙන්ටිමීටර් කියලා. හරි. යන්කෝ ඊළඟ කොටසට. ප්‍රධාන පිස්ටනය සහ ප්‍රධාන පිස්ටනය මගින් කරන කාර්ය එක බව පෙන්වන්නලු. ප්‍රධාන පිස්ටනය කියලා කියන්නේ මෙන්න මේක. මොකද මේකට බලය දෙන්නේ පුතේ. හරි. ඊට ඒක මෙතනින් තමයි මතුවෙන්නේ අවුට්පුට් එක වගේ. කාර්ය ප්‍රමාණයන් කොච්චරද සමානයිලු. ඒ කියන්නේ කාට හරි හිතෙන්න බලන්න මෙහෙම. මෙතනින් පොඩි බලයක් දාලා මෙතනින් එක ලොකු බලයක් කරලා ගන්න පුළුවන්. ඒතර මේක ශක්ති සංසිර පටහැනි තත්වයක්ද? බලය වර්ධනය වෙලා තියෙනවනේ. නැහැ. කාර්ය කොච්චරක අතනින් කරන කාර්යය මෙතනින් කරන කාර්යය සමානයි කියලා ඔප්පු කරන්නලු. රයිට්. පුතා මෙහෙමනේ වෙන්න ඕනේ. කාර්යයක් කියන්නේ බලයවරක් විස්ථාපනය ක්‍රමයට ගන්න පුළුවන්. හරි. ඒක ප්‍රධාන පිස්ටනයේ පැත්තෙන් කරන කාර්යය Win කියලා ඕන ලියමුකෝ පුතේ. ප්‍රධාන පිස්ටනේ ප්‍රධාන කියලා කියන්නේ අනතන. හරි. දාන බලය 1200යි ගුණ කරන විස්ථාපනය සෙන්ටිමීටර් 90යි. මීටර් 0.9යි. හරි. හරි සෙන්ටිමීටර් වුණ මීටර් කළා දැම්ම. බිංදු දෙක කැපුණා. හරි බිංදුවයි දෙවරක් 9 18යි එකක් ඉතුරුයි. මෙතන 9යි අර 1යි 10යි. ජූල් 1080යි. ඉන්පුට් පිස්ටන් එක පැත්තෙන් කරලා තියෙන කාර්යය. අවුට්පුට් එක පැත්තෙන් කරලා තියෙන කාර්යය ගත්තොත් මෙතන යෙදෙන බලය පුතා යෙදෙන බලය 10800යි. 10800යි තල්ලු වුණේ විස්ථාපන වුණේ සෙන්ටිමීටර් 10යි. 10ට 100 මීටර් කරන්න එපේ. මේ දෙක ගුණ කරගත්තම 1080යි ජූල්. කාර්ය වෙනසක් වෙලා නැහැ. ශක්ති සංස්ථිති බිඳ වැටිලා නැහැ. රයිට්. කරගන්න. රෝමලක 3 කියලා දාලා ලියන්න පුතේ. W1FS කියලා. හරි. ලියන්න ප්‍රධාන පිස්ටනයේ මත කළ කාර්ය. ප්‍රධාන පිස්ටනයේ මත කළ කාර්ය Win සමානයි කියලා ලියමු අපි. Win සමානයි බලය නිව්ටන් 1200යි විස්ථාපනය සෙන්ටිමීටර් 90ක් 90 100ෙන් බෙදලා දැම්මා. බලය 1200 ගුණ කරා විස්ථාපන 90 යට 100ෙන් බිංදු දෙක කැපුණා. මෙතනින් බිංදුවක් ආවා 12 වරක් 9 108යි ජූල් කියලා. 108යි 10080යි ජූල්. දැන් ප්‍රතිදාන පිස්ටනයේ මත කාර්ය ප්‍රතිදාන පිස්ටනයේ මත කාර්ය 10800යි බලය 10800 ගුණ කරන්න තල්ලු වුණු දුර සෙන්ටිමීටර් 10යි 10ට 100යි බිංදු දෙක කැපුවා 1080යි ජූල් කියලා ආයසරයක් ආවා. හරි. යටින් ලිව්වන හරිය නේද පුතේ? එනම් එම නිසා ප්‍රධාන පිස්ටනයේ මත කාර්ය සමානයි ප්‍රධාන පිස්ටනයේ මත කාර්ය සමානයි ප්‍රතිදාන පිස්ටනයේ මත කාර්ය. ප්‍රතිදාන පිස්ටනය මත කාර්ය.
right. දරුවනේ ඒකත් ඉවරයි. දැන් මම ටිකක් කැලි කීපයක් තියෙන ගානකට යනවා. හොඳට කියවගෙන ඉන්න ළමයි 62 වෙනි ගාන. 62 කියන ප්‍රශ්නේ කියව. ස්කන්ධයේ 10 කිලෝග්‍රෑම් බැගින් වූ එක් හැඩයේ ඇති වස්තු තන්තුවකින් එල්ලා ඝනත 1000ක් වන ජලය තුළ ගිල්ලා පවත්වාගෙන ඇත. එවිට තන්තුල ආතතිය පෙන්වා ඇති අගේ නම් එක් අවශ්‍ය වක්‍ර පෘෂ්ඨය මත සම්ප්‍රයුක්ත තෙරපුම් බලය සොයන්න. වක්‍ර පෘෂ්ඨය මත තෙරපුම් බලය සොයන්නලු. ඕකේ නූලේ ආතතිය 95 ඔහොම වගේක් දීලා තියෙනවනේ. හරි. පළමු රූපෙට අපි යනවා පුතේ. මං එකක් කියලා දුන්නා වැඩේ කරන්න අහුවෙන්න පටන් ගන්නවා. මෙන්න මේ වගේ හකුරු බෑවක් වගේ එකක්. හකුරු බෑවක් නැවෙන්න බෑ නේද? ජලයේ ගිලලා තියලා තියෙනවා නූලකින් එල්ලලා. හරිද? බලපොඩ ලකුණු කරන් එමුද පුතා. මේ වස්තුවේ ස්කන්ධය හැමතිස්සෙම කිලෝග්‍රෑම් 10 කියලා ගන්න. හරි? කිලෝග්‍රෑම් 10 කියන්නේ මේ හරිය කෘත කේන්ද්‍රය ඇති බර නිව්ටන් 100යි. නූලේ ආතතිය තියෙනවා. හරි? ආතතිය දීලා තියෙනවා එතන. හරි. පළවෙනි ගානේදී නූලේ ආතතිය ගණන් ගන්නලු නිව්ටන් 95යි කියලා. නිව්ටන් 95යි. හරි. දැන් මේක මේ ද්‍රවය ASCII තියෙනකොට ජලය ASCII තියෙනකොට මේ බිත්තිය වලට ජලයෙන් තෙරපුම් බල දැනෙනවා. මෙන්න මේ පෘෂ්ඨයේ මතට තෙරපුම් බල උඩ අතට දැනෙනවා. මෙහෙම. හරිද? ඔන්න ඔය තෙරපුම් බල ටිකේ සම්ප්‍රයුක්තයට මම F එක වගේ අකුරක් ගන්නවා. යට බිත්තිය මතට එන තෙරපුම් බලය F1. ඊට අතරේ මේ වක්‍ර බිත්තිය තියෙනනේ වක්‍ර බිත්තිය මතට එන තෙරපුම් බලය මෙහෙම ලකුණු කරනවා. මේ ආකාරයෙන්. හරි. හොඳට තේරුම් ගන්නට බැලුවම් පෙනේවි මේ තියෙන බල සෙට් එකේ මේ තියෙන බල සෙට් එකේ සම්ප්‍රයුක්ත වෙන්නේ පල්ලෙහාට නේද? මෙයාගේ මෙහෙඩ සංරචකය මේකේ මෙහෙඩ සංරචකය එහෙම කැපිලා ගිහිල්ලා මෙයාගේ පහළට සංරචකය මේකේ පල්ලෙහාට සංරචකය එකතු වෙලා මේ බල ටිකේම සම්ප්‍රයුක්ත පහළට එනවා කියන ඇහැට පේන්න ඕනේ. නිකන් ඒක මං හිතන්නේ මහ ලොකු ෆිසික්ස් වලින් හිතන්න ඕනේ නිකන් මේ තියෙන බල සෙට් එකේ සම්ප්‍රයුක්ත පල්ලෙහාට එන්නේ කියන එක දැනෙන්න ඕන ළමයාට. මම විස්තර කරේ නැත. හරි. දැන් මේ බලය කොහොමද හොයන්නේ? ඔයක හොයන්න වෙන්නේ බල සමතුලිතතාවයේ දාලා විතරයි. බල සමතුලිතතාවයම තමයි හොයන්න වෙන්නේ. හැබැයි බල සමතුලිතතාවය දාන්න ගියාම මෙන්න මේ යට පෘෂ්ඨයට දැනෙන බලය හොයන් ඉන්න වෙනවා. යට පෘෂ්ඨයට දැනෙන බලය හොයන්නේ කොහොමද? ඒක හොයන්නේ පුතේ පීඩනයේ වරක් වර්ගඵලයේ දාලා එතන දැනෙන පීඩනය ලියනවා HρG කියලා. HρG වරක් වර්ගඵලය කියලා. හරි. හරිද? H ගැඹුර කියන්නේ මේක තියෙන්නේ. right. දැන් එතකොට ඒක සිමල H කියන ගැඹුර ගන්නවා මීටර් 2 කියලා. H ගැඹුර මීටර් 2යි රෝහිතින් ජලය 10යි G කියන එක 10යි ගුණ කරන්න ඕනේ මෙන්න මේ යට පෘෂ්ඨයේ වර්ගඵලය. යට පෘෂ්ඨයේ වර්ගඵලය 1.5යි 10 ඍණ 3යි. හරි. 1.5යි 10 ඍණ 3යි. 10 ධන 3ට 10 ඍණ 3 කැපෙනවා. 1.5 10න් ගුණ කරාම 15ක් එනවා. 15 දෙකෙන් ගුණ කරලා ගත්තම 30ක් එනවා. ඔන්න ඔය F1 කියන බලය නිව්ටන් 30ක් එනවා. හරි. අපි පොඩක් කතා කරමු. හරි. F1 බලය ඔය ක්‍රමයට හෙව්වට F2 බලය ඔය ක්‍රමයට හොයන්න බෑ. P වරක් ඒ ක්‍රමයට හොයන්න බෑ. ඇයි හොයන්න බැරි? හොයන්න බැරි මේ තනින් තැනට තියෙන ගැඹුරවල් වෙනස්. හරි. ගැඹුර වෙනස් කොට පීඩනයේ හොයද්දී HρG දාද්දී H මොකද්ද ගන්න ගැඹුර? මෙතන තියෙන ගැඹුර නෙමෙයි මෙතන තියෙන්නේ. හරි. අනිත් ඒවා වර්ගඵලයේ ප්‍රශ්නයකුත් තියෙනවා අපිට. ඒක නොදන්න ප්‍රශ්නයකුත් තියෙනවා. ඒ නිසා ඔයාලා උසස් පෙළ මට්ටමේදී පුතේ ඔයාලට මේ වගේ විත්තියක් මත දැනෙන තෙරපුම් බලය ඔය HρG වර්ගඵලයක ගුණ කරලා ගන්න බෑ. දැන් යනවා බල සමතුලිතතාවයට. බල සමතුලිතතාවය කියන්නේ ඉහළට බලය පහළට බලය සමාන කරන එකනේ. පල්ලෙහාට තියෙනවා බර W නැත්නම් mg කියලා කියමුකෝ. බර තියෙනවා පල්ලෙහාට. මෙන්න මේ තෙරපුම් බල ටිකේ සම්ප්‍රයුක්ත F2 තියෙනවා පල්ලෙහාට. උඩහට මොනවද තියෙන්නේ? මේ නූලේ ආතතිය T තියෙනවා උඩහට. එකතු කිරීම යට පෘෂ්ඨයට දැන් තෙරපුම් බලය F1 කියන එක තියෙනවා උඩහට. right. එහෙනම් මේ සම්ප්‍රයුක්ත බලය F2 හොයන්න යන ගමනේදී T 95යි හොයලා තියෙන්නේ. හොයලා නේ දීලා තිබුණේ කෙලිම 95 කියලා. F1 කියන එක අපි මේ දැන් හෙව්වා 30යි. මේ mg කියලා හැපැත්තෙන් තියලා අඩු කරලා දාන්න බර හිතින් 100යි. ඕකේ F2 සුළු කරලා ගත්තාම එනවා නිව්ටන් 25ක උත්තරය. මේ දෙක සුළු කරාම 5යි 30න් 5ක් ගියාම 25යි. right. පැහැදිලි නේද? දුවේ පුතේ ප්‍රශ්න අංක දාලා අඳිමු. අඳන් ඉන්නකෝ නීට් එකට.
අපි බලමුද ඔයගොල්ලෝ ඇඳපු ටික හරිද කියලා. හරියට මේක ඇඳලා බර ලකුණු කරා නිව්ටන් 100 කියලා. හරි. නූල ආතේ ලකුණු කරා නිව්ටන් 95 කියලා. යඩ පෘෂ්ඨයේ දැනෙන තෙරපුම් බලය මෙහෙම ලකුණු කරා උඩ අතට F1 කියලා. වක්‍ර පෘෂ්ඨයේ දැන් තෙරපුම් බලය මෙහෙම වටේට ලකුණු කරගෙන ගියා දුවේ පුතේ F2 කියලා. වක්‍ර පෘෂ්ඨයේ දැන් තෙරපුම් බලය F2 කියලා ලකුණු කරා. පැහැදිලි. හරි. දැන් එහෙනම් පටන් ගමු. F සමාන P ගුණ කිරීම A F සමානයි P වාරයක් A සමානයි P වෙනකොට H rho G වරක් A H rho G වරක් A. හරි. මෙතන බලය F1 ලියමු සමානයි කියලා. F1 සමානයි සිංහල H කෙනෙක් නා 2යි rho කෙනෙක් නා 10යි G කෙනෙක් නා 10යි. H2 rho 1000 G 10. ගුණ කරා වර්ග බලය 1.5 වාරයක් 10 ඍණ 3. 1.5යි 10 ඍණ 3යි. 10 3ට 10 ඍණ 3 කැපුණා. 1.5යි 10 ගුණ කරා 15යි 15 2 නිව්ටන් 30ක් එනවා. නිව්ටන් 30යි. අවුලක්ම නැහැනේ. දැන් ලියන්න සිරස් බල සමතුලිතතාවය. සිරස් බල සමතුලිතතාවය. ඔන්න W කෙලිවත් කමන්නේ බර වෙනුවට weight කියන අර්ථය නැත්නම් mass එක ස්කන්ධයම කියලා අරන් mg කියලා ලියන්න. mg ධන F2 සමානයි හරි mg ධන F2 සමානයි T ධන F1. කරා යන්න පුතා. ආතතිය 95 යටින් එන තෙරපුම් බලය 30 ඒකේ මේ බර අඩු කරා බර හැමතිස්සෙම 100යි කියලා තියෙන්නේ සුළු කරාම නිව්ටන් 25කට ආවා. ඒතොර ඒක හරි. shape වැඩේ shape. හරි රෝමලක දෙකක් බලමු මේකේ. right. පුතේ රෝමලකන් දෙක කොටස ඒකේ. ඒකේ අනික ඔයාලට හොඳට හැංගීම එන්න මෙහෙම අඳින්නම්කො මෙහෙම තිබිලා තියෙනවා. හරි ඊට පස්සේ මෙහෙම ඇවිල්ලා ඔන්න ඔහොමයි තියෙන්නේ ඕක. හරි ඔය වගේම අවා ගන්න හොඳේ. හරි ද්‍රව්‍ය ඇස්සේ ගිලලා තියෙනවා. දැන් ඉතින් බර කියන එක නිව්ටන් 100මයි නූල ආත්‍ය හැබැයි 85යි. හරි. බර කියන එක මේ හරිය ගුරුත්වගෙන ඇති කියලා හිතමු නිව්ටන් 100යි නූල ආත්‍ය නිව්ටන් 85යි. හරි ඔන්න දැන් බලා ගන්න මම කියන දේවල් ටික. මෙන්න මේ යට සමතල පෘෂ්ඨයට තෙරපුම් බල දැනෙනවා. සමතල පෘෂ්ඨ දැන් තෙරපුම් බල F1 කියලා ගන්නවා. උඩ සමතල පෘෂ්ඨ දැන් තෙරපුම් බල F2 කියලා ගන්නවා. හරි. දුවේ මේ වටේට තියෙන මේ පෘෂ්ඨයේ තියෙන ඕකට තෙරපුම් බල මේ ආකාරයෙන් එනවා. වටේට ඔහොම එනවා. දැන් දැනෙනවද පුතාලා මේ එන තෙරපුම් බල ටිකේ සම්ප්‍රයුක්තත වෙන්නේ පල්ලෙහාට කියලා. හරි මේ වගේ තෙරපුම් බල ටික සම්ප්‍රයුක්ත වෙන්නේ පල්ලෙහාට. ඔය වටේට එන තෙරපුම් බල ටික සම්ප්‍රයුක්තය තමයි අහලා තියෙන්නේ. අපි ඒක F3 කියලා හරි ගමු. දැන් ගිය සැරේට වඩා බල වැඩි නේද? 1යි 2යි 3යි 4යි 5යි. හොයන්න දින ගත්තක 5යි. කලින් 4යි නේ තිබුණේ. දැන් මොකෝ කරන්නේ? මුලින්ම මේ දෙක හොයනවා. සමතල බිත්තිනේ. හරි. S සමානයි P වරක් A දාලා P වෙනකොට H rho G දාලා ගන්නවා. වරක් A කියලා ලියනවා. හරි. දැන් යට බිත්තිය ගන්න යට පෘෂ්ඨය ගන්නකො F1 සමානක ලියනකොට ගැඹුර. ගැඹුර ගන්න ඕනේ මීටර 2 කියලා. ගැඹුර මීටර් 2යි රෝ කෙනෙක් නා 1000යි G කෙනෙක් නා 10යි පුතේ යට පෘෂ්ඨයේ වර්ගඵලය 1.5යි 10 ඍණ 3යි 1.5යි 10 ඍණ 3යි හරි 10 3ට 10 ඍණ 3 කැපුණා මේ ගුණ කරාම 15යි 15 වරක් 2 30යි නිව්ටන් 30යි හරි ඒ බලය ඇතුළේ උඩහට කියලා ඕනනම් වැඩිපුර දෙයක් වශයෙන් දාගමු එතනත් යට පෘෂ්ඨයටනේ දැන් උඩ පෘෂ්ඨයටත් ඒ ක්‍රමයටම ලියනවා ගැඹුර කෙනෙක් ගන්න ඕන 1 කියලා. ගැඹුර 1යි රෝ කෙනෙක් කෙනා 1000යි G කෙනෙක් කෙනා 10යි. හරි. උඩ පෘෂ්ඨයේ වර්ගඵලය බලන්න දුවේ 0.5යි 10 ඍණ 3යි. 0.5යි 10 ඍණ 3යි. හරි. 10 ඍණ 3 10 ධන 3 කැපෙනවා. මේ දෙක සුළු කරගත්තම 5යි නිව්ටන් කියලා එකක් එනවා. පල්ලෙහාට බලය. හරි. දැන් මොකෝ කරන්නේ? දැන් මොකද කරන්නේ? බල සමතුලිතතාවය. පහළට බල බර තියෙනවා mg පහළට. හරි. ධන උඩ පෘෂ්ඨයට එන තෙරපුම් බල F2 තියෙනවා පහළට. ධන වක්‍ර පෘෂ්ඨයට එන තෙරපුම් බල ටිකේ සම්ප්‍රයුක්ත තියෙනවා පහළට ඒක F3.
සමාන කරන උඩහට තියෙන බල මොනවද? නූලේ ආතතිය තියෙනවා සහ මේ යටින් එන තෙරපුම් බලය තියෙනවා. හරි. ආතතිය තියෙනවා පුතේ තෙරපුම් බලය තියෙනවා. හරි. දැන් බර අවන ආදේශ කරන්නේ බර 100යි F2 කියන එක නා 5යි හොයන්න තියෙන F3 ආතතිය කියන එක නා 85යි F1 කියන එක නා කො බලන්න මෙතනින් 30යි. හරි. මේ දෙක 105ක් නෙන්නේ පුතාලා. මේකේ හරියලා අඩු කරන්න. හරි. 105 කියලා අඩු කරාම 85 105 එතන 20ක් ඇවිල්ලා 10ක් වෙනවා උත්තරේට. උත්තරය නිව්ටන් 10යි. සම්ප්‍රයුක්ත බලය තියෙන්නේ පල්ලෙහාට. කරගමුනේ. රූපය ඇදගෙන ඉන්න පැහැදිලිව රූප සරණ ඇදෙන්න දුවේ පුතේ. හරි. චෙක් කරමුද? බර නිව්ටන් 100යි. නූලේ ආතතිය නිව්ටන් 85යි. යට පෘෂ්ඨයට එන තෙරපුම් බලය මෙතනින් ලකුණු කරනවා F1යි කියලා. උඩ පෘෂ්ඨයෙන් තෙරපුම් බලය උඩින් ලකුණු කරනවා F2යි කියලා. වක්‍ර විතරින් තෙරපුම් බලය මේ ආකාරයෙන් ලකුණු කරලා පෙන්නනවා. මේ විදිහට ලකුණු කරලා පෙන්නනවා. හරි. පටන් ගන්න. F සමානයි P වාරයක් A කියලා. සමානයි කියලා යන පුතේ සිම්බල් H rho G වරක් A කියලා. සිම්බල් H rho G වරක් A කියලා ලියන්න. හරි. හොඳයි. F1 සමානයි සිම්බල් H කියන එක 2 rho කියන එක 1000 G කියන එක 10 ගුණ කිරීම වර්ගඵලය. වර්ගඵල 1.5 ගුණ කිරීම 10 ඍණ 3. සුළු කරා 30ක් ආවා. මෙතනත් ලියාගත බලයේ තියෙන උඩහට කියලා. F2 ලියනවා. ගැඹුර මීටරය කියලා රූපේ දීලා තිබා 1 ගුණ කිරීම, රෝ 1000 ගුණ කිරීම, G 10 ගුණ කිරීම, එතන වර්ගඵලය. මෙතන වර්ගඵලය පුතේ 0.5 වාරයක් 10 ඍණ 3. මේ දෙක කැපුණා. සුළු කරලා ගත්තම නිව්ටන් 5ක් එනවා පල්ලෙහාට ඉතලේ. හරි. දැන් ලියන්න සිරස් බල සමතුලිතතාවය. සිරස් බල සමතුලිතතාවය. පල්ලෙහාට mg තියෙනවා එකතු කිරීම පල්ලෙහාට F2 තියෙනවා එකතු කිරීම පල්ලෙහාට F3 තියෙනවා පුතේ මේ ටිකේ සම්ප්‍රයුක්තය සමාන කරා උඩහට නූලේ ආතතිය T තියෙනවා පල්ලෙහාට තෙරපුම F1 උඩහට තියෙනවා. අගයන් දාලා සුළු කරා. ඉවරයිනේ. තුන්වෙනි කොටසට යන්කෝ. තුන්වෙනි කොටසේ තනිකර ගෝලාකාර හැඩයක් තියෙන වස්තුවක් දීලා තියෙනවා. වස්තුව ගෝලාකාර හැඩයක්. හරි. බර කොහොමත් නිව්ටන් 100 ඒකේ හරි මැදින් ලකුණු කරමු. නූලේ ආතතියේ නිව්ටන් 60 උඩහට ලකුණු කරමු. හරි. දැන් මෙන්න මේ ගෝලාකාර පෘෂ්ඨයට එන තෙරපුම් බල ලකුණු කරන්න එපා පුතේ. මේ විදිහට ලකුණු කරන්න එපා. ගෝලාකාර පෘෂ්ඨයේ මත එන තෙරපුම් බල. හරි. මෙන්න මේකට එන තෙරපුම් බල වල සම්ප්‍රයුක්තයක් තියෙනවද? නැත්නම් ඒක බිඳුවද? තියෙනවා නම් දිශාව මොකක්ද? කල්පනා කරා. හරි. ඔයාලට හිතෙනවා නම් මෙයාට මෙයා කැපිලා මෙයාට මෙයා කැපිලා මෙයාට මෙයා කැපිලා මෙයාට මෙයා කැපිලා ගිහිල්ලා සම්ප්‍රයුක්ත බලය ඔක්කොම බිඳුවක් වෙනවා කියලා වැරදි. මොකද දන්නවද මෙයාට මෙයා කැපෙන්නේ නැහැ. මෙතනට ගැඹුරට වඩා මෙතන ගැඹුර වැඩිනේ. ඒතර මෙතනට එන බලයට වඩා පැහැදිලි මෙතනින් එන බලය වැඩි. හරි? එනිසා ඒවා එහෙම කැපි කැපි යන්නේ නැහැ පුතේ. අනික මෙහෙමත් හිතන්නකෝ. මේ උඩ අර්ධය ගන්න පුතා. උඩ අර්ධය ගත්තොත් එයාට මේ එන තෙරපුම් බල ටිකේ සම්ප්‍රයුක්ත නම් පල්ලෙහාට කියලා පේනවා. යට අර්ධය ගත්තොත් එයාම තෙන මේ තෙරපුම් බලවල සම්ප්‍රයුක්තේ
උඩහට කියලා පේනවා. හැබැයි උඩාර්ධරයෙන් තෙරපුම් බලවට වඩා යටාර්ධරයෙන් තෙරපුම් බල වැඩි නේද? ඇයි තෙරපුම් බල වැඩි? ඇයි තෙරපුම් බල වැඩි? මෙතනට වඩා මෙතන ගැඹුරුවල් වැඩි, පීඩනවල් වැඩි. ඒතර අන්තිමට ගත්තම මේක මත සම්ප්‍රයුක්ත බලය එන්නේ උඩහට. හරි. දැන් සිරස් බල සමතුලිතතාව දානකොට පුතේ උඩහට තියෙනවා 60 කියන එක. උඩහට ඔය බල 100 සම්ප්‍රයුක්ත F කියලා කියමු. ඒක උඩහට තියෙනවා. සමාන කරන බර 100ට. 100 මේ 60 අඩු කරලා ගත්තම එනවා නිව්ටන් 40ක උත්තරය. 40යි නිව්ටන්. ඔන්න උත්තරේ. එච්චරයි. ඒක ලේසි. දාගන්න තුන කොටස කියලා. ඇඳ ගන්න පුතේ. බර නිව්ටන් 100 නූලේ ආති නිව්ටන් 60 උඩට උඩ කෑල්ල මත තිරපු බල මෙහෙම පල්ලෙහාට එනවා යට කෑල්ල මත තිරපු බල මේ අතර උඩහට එනවා මං කියන්නේ මේකට වඩා මේ ටිකේ සම්ප්‍රයුක්තය වැඩි ඒ නිසා අවසානයේ සම්ප්‍රයුක්තය තියෙන උඩ අතට හරි කොමාරු වස්තු නිශ්චලයිනේ එහෙනම් බල සමතුලිතතාව දාන්න පුළුවන් ලියන්න බල සිරස් බල සමතුලිතතාවයෙන් කියලා හැට එකතු කිරීම F සමාන කරන්න බර 100ට 60 දාන F සමාන කරමු දුවේ බර 100ට 100 මේ 60 අඩු කරලා ගත්තම F ටෙන උත්තරේ නිව්ටන් 40ක උත්තරය. shape. යමු හතරවෙනි කොටසට. හරි ඊළඟට දීලා තියෙන හැඩය. මෙන්න මෙයා මේ විදිහේ හැඩය. හරි. පුතාලා ආයෙත් සමතල බිත්ති තියෙනවා. මේකේ සමතල බිත්ති තිබෙන්නේ නැහනේ. බර හරි මැදින් ලකුණු කරමු නිව්ටන් 100යි කියලා. බර 100ම තමයි දිගටම. හරි. නූලේ ආතේ ඒ සැරේ නිව්ටන් 80යිලු. ඕකේ. නිව්ටන් 80යි. හරි. අපි මේ උඩ පෘෂ්ඨයේ තෙරපුම් බල එනවා යට පෘෂ්ඨයේ එනවනේ යට පෘෂ්ඨයේ තෙරපුම් බල ලකුණු කරමු F1 කියලා. හරි. උඩ පෘෂ්ඨයේ තෙරපුම් බල ලකුණු කරමු F2 කියලා. හරි. දැන් මෙන්න මේකට එනවනේ තෙරපුම් බල පුතේ මේකට උඩ කෑල්ලට එනවා තෙරපුම් බල මෙහෙම. හැමතිස්සෙම පිටේ ලම්බ වෙන්නේ පුතා. හරි. මේ කෑල්ලට මෙහෙම එන්නේ පුතේ. හරි. දැන් ආයෙත් ඔයගොල්ලෝම කල්පනා කරන්න මේ ටිකේ අන්තිම සම්ප්‍රයුක්තය මේ බල සෙට් එකේ අන්තිම සම්ප්‍රයුක්තය කොහාට දෙන්නේ කියලා. උඩහට නේද? ඇයි මේ ටික තියෙන්නේ ඔය ටිකේ සම්ප්‍රයුක්තය පල්ලෙහාට එනවා. මේ බල ටිකේ සම්ප්‍රයුක්තය උඩහට එනවා. හැබැයි මේ හරියට වඩා මේ හරියටදී ප්‍රෙෂර් එක පීඩනය වැඩිනේ. ඒ නිසා සම්ප්‍රයුක්තයේ අන්තිම තේරුම් බල එන්නේ උඩ අතට. මේ යාලගෙන් පල්ලෙහාට ඇවිල්ලා මේකෙන් උඩහට එනවා. මේ උඩ කැලට වඩා මෙතනින් එන බලය වැඩි. පුතේ ගැඹුර වැඩිකොට පීඩනය වැඩි හින්දා. ඒ නිසා අවසාන සම්ප්‍රයුක්තය උඩහට එයි. හැබැයි ඒක හොයන්න කලින් අපේ දරුවෝ මොකද්ද මේ F1 F2 අර කලින් උරුමලක 1 2 හිවුව ක්‍රමයට හොයනවා. S සමානයි P වරක් A කියලා අරගෙන P වෙනකොට H rho G දාලා ගන්න. H rho G වරක් A කියලා. හරි. F එක ලියනකොට ගැඹුර මීටර 3යි. rho කෙනෙක් නා 10යි. G කෙනෙක් නා 10යි. ගුණ කිරීම වර්ගඵලය. යට පෘෂ්ඨයේ වර්ගඵලය කෙනෙක් නා 0.5යි 10 රින් 3යි. යට පෘෂ්ඨයේ වර්ගඵලය 0.5යි 10 රින් 3යි. 10 රින් 3 10 ධන 3 කැපෙනවා. මේක සුළු කරාම 5යි 5 වරක් 3 15යි. හරි. නිව්ටන් 15ක් එතනින් එනවා. ඒක එන්නේ උඩ අතට. එන්නේ උඩහට. හරි. මේකෙන් තෙරපුම් බල F2 ලියනකොට පුතේ ගැඹුර විතරයි වෙනස් කරලා තියෙන්නේ නේ. ගැඹුර විතර මීටර 1 කියලා තියෙන්නේ. හරි. ගැඹුර මීටර 1යි රෝ කෙනෙක් නා 10යි G කෙනෙක් නා 10යි වර්ගඵලය යට වර්ගඵලය මෙතනක් තියෙන්නේ 0.5යි 10 රින් 3යි. 10 රින් 3 10 ධන 3 කැපෙනවා. සුළු කරාම නිව්ටන් 5ක් එනවා. ඒ බලය එන්නේ 15. දැන් කොල්ලෝ මොකද කරන්නේ? සිරස් බල සමතුලිතතාවය. හරි. උඩට බල පල්ලෙහාට බල සමාන කරමු. පල්ලෙහාට mg තියෙනවා. ධන පල්ලෙහාට මෙතනින් එන F2 කියන එක නා තියෙනවා. ධන පල්ලෙහාට මේ ටිකේ සම්ප්‍රයුක්තය F3 කියන එක තියෙනවා. උඩහට මොනවද තියෙන්නේ? උඩහට තියෙන මේ නූලේ ආතේ T කියන එක නා තියෙනවා. ධන මෙන්න මෙතන යටින් එන තෙරපුම් බල F1 කියන එක නා තියෙනවා. හරි. බර නිව්ටන් 100යි F2 නිව්ටන් 5යි F3 නොදනි ආතතිය කියන එක නා පුතේ 80යි පුතා F1 කියන එක කෙනා 15. හරි. රයිට්.
පුතේ උඩහට බල අනිපත මගත ලියද එකක් මාරුණා නේද? පල්ලෙහාට බලන 100 සහ මෙන්න මේ F2 කියන පහළට දින බල උඩහට බල ගත්තාම පුතේ උඩහට තමයි නූලේ ආතේ 80යි. මෙතන F1 කියන බලය කීයද? F1 කියන බලය 15යි. මේ ටික සම්ප්‍රයුක්ත උඩහට එනවා කියලා අපි කතා වුණේ F3යි. හරි. F3 මේ පැත්තට ලියන්න. හරි. දැන් මේ පැත්ත 105ක් ඇවිල්ලා මේ පැත්ත 95ක් ඇවිල්ලා තියෙනවා. 105න් 95ක් ගියාම 10ක් උත්තරේ එනවා. පුතේ මම ලියාගෙන යනකොට මෙන්න මෙතෙන්දී මම මෙහා පැත්තේ ලියන්න තිබුණේ F3 මේ පැත්තෙන් ලියුණා මගේ. පල්ලෙහාට බලමු මොනවද? Mg තියෙනවා. පල්ලෙහාට බල F2 තියෙනවා. මේ දෙක එකතුව. හරි සමාන කර උඩහට බල ආතතිය තියෙන උඩහට. මෙතන තෙරුම් බල F1 තියෙනවා උඩහට. මේ දිගේ සම්ප්‍රයුක්ත බලය F3 තියෙනවා උඩහට. හරි. පුතේ ඒක වැරදි කියලා මට තේරුණේ මොකද දන්නවද මේක ලියාගෙන ගිහලා සුළු කරද්දී නිකන් ඍණ උත්තරයක් එනවා වගේ දැනුනම ඒතකොට හරි හැංගෙන්නේ නෙවෙයි පුතේ වැරද්දක් වුණා කියලා. හරි ඇඳ ගමු තේරෙන පටස් ගාලා. මං කියන්නම් මේක ඔයගොල්ලෝ වීඩියෝ එක කොහොම පොඩක් නවත්ත ගන්න. නවත්තගෙන පුතේ ගාන හදලා ඉවරයක් කරන්න ආයෙ මම මොනවද ගයිඩ් කරන්න ඕනේ නැහැ. හරි කරගන්න ඇතිනේ. පස්වෙනි කොටස මම කැමතියි ඔයගොල්ලෝ පොඩ්ඩක් කොහොම වීඩියෝ එක නවත්තලා තනියම හදලා ඉවරයක් කරලා ඉන්න. ඊට පස්සේ බලන්න. දැන් වීඩියෝ එක නවත්තලා කරන්න බලන්න. හරි. අර වගේමයි මම දැන් ඔන්න සාකච්ඡා කරනවා. ඔයගොල්ලෝ මේ බලනවා ඇත්තේ හදලා ඉවර වෙලා නේද? right. බර 100 තියෙනවා. නූලේ ආතතිය. නූලේ ආතතිය නිව්ටන් 95ක් තියෙනවා. හරි. යට පෘෂ්ඨයට තෙරපුම් බල එනවා. F1. උඩ පෘෂ්ඨයට තෙරපුම් බල එනවා F2. මේ අතර ආය තෙරපුම් බල එනවා. ඔන්න ඔය අතර තෙරපුම් බල එනවා. ඔතනදී මේ මෙතනින් කඩලා හිතන්නකො. මෙතනින් කඩලා හිතුවම මේ ටික මත තෙරපුම් බලවල සම්ප්‍රයුක්ත වෙන්නේ උඩහට. මේ ටිකේ බල ටිකේ තෙරපුම් බලවල සම්ප්‍රයුක්ත වෙන්නේ පල්ලෙහාට. හැබැයි උඩ හරියට වඩා යට හරියටදී පීඩනය වැඩිනේ. එහෙනම් මේවට වඩා මේකේ තෙරපුම් බල වැඩි. ඒ නිසා අවසාන සම්ප්‍රයුක්ත වෙන්නේ පල්ලෙහාට. මේ බල සෙට් එකේ දුවේ අවසාන සම්ප්‍රයුක්ත වෙන්නේ පල්ලෙහාට. හරි. ඉතින් කලින් වගේම F1 F2 හොයන් ඉන්න ඕනේ. F කියන්නේ P වරක් A කියලා අරගෙන P වෙනකොට H rho G දානවා. වරක් A කියලා ලියනවා. හරි. මෙතන F කෙනෙක් ලියනකොට පුතේ එතන පීඩන එතන ගැඹුර මීටර 3යි. rho කෙනෙක් නා 1000යි. G කෙනෙක් නා 10යි. වර්ගඵලයේ දුවේ අර ගාන වෙන්නේ නැති නේද? වර්ගඵලය ඔය ගානමයි 0.5යි 10 රින් 3යි. 0.5යි 10 රින් 3. හරි. 10 රින් 3 10 දාන 3 කැපුණා. එතනින් නිව්ටන් 15ක් එනවා. හරි. ඒ නිව්ටන් 15 එන්නේ F1 බලය නේද? ඔය F1 කියන බලයනේ ගැඹුර මීටර 3කින් තියෙන්නේ. හරි උඩහට මේක හොයනකොට ගැඹුර විතරයි වෙනස් වෙන්නේ. මීටර 1 නේද? හරි. ගැඹුර මීටර 1යි. right. ගැඹුර මීටර 1යි. රෝ කෙනෙක් නා 1000යි, G කෙනෙක් නා 10යි. වර්ගඵලයේ දුවේ 0.5 ගුණ කිරීම 10 රින් 3යි. 10 රින් 3 10 දාන 3 කැපුණා. මේ දෙක සුළු කරාම 5යි නිව්ටන්. ඒක පල්ලෙහාට. දැන් මොකද කරන්නේ? උඩට බල පහළට බල සමාන කරමු. පරිස්සමෙන් කරමු. පල්ලෙහාට බර 100 තියෙනවා. හරි. ආයේ පල්ලෙහාට මෙතනින් එන බල F2 කියන එක නා තියෙනවා. ආයේ මේ ටිකේ සම්ප්‍රයුක්තය මම තේරුම් කරා නේද පල්ලෙහාට එන්නේ කියලා. හරි. F3 පල්ලෙහාට තියෙනවා. හරි. උඩහට මොනවද තියෙන්නේ? මේ ආතතිය තියෙනවා. හරි. ධන ආය උඩහට මෙන්න මෙතන F1 කියන බලය තියෙනවා. හරි. බර නිව්ටන් 100යි. F2 5යි. හොයන්න තියෙන්නේ F3. හරි. ආතතිය නිව්ටන් 95යි. ධන F1. F1 කියන්නේ අර කියන 15යි. මේ ටික සුළු කරා 110ක් එනවා. 110 මේ 105 අඩු කරන්න. 110න් 105 අඩු කරාම නිව්ටන් 5ක් එනවා. පල්ලෙහාට. ඔන්න අවසන් උත්තරේ. හරි අඩුපාඩු තියනා ඉන්නවා නම් පුතේ පඩස් ගාලා නවත්තලා කරගෙන යන්න.
හරි මම හිතනවා කරගන්න ඇති කියලා කට්ටිය ෂේප් නේ දැන් එහෙනම් මම යනවා ළමයිනේ අර ප්‍රැක්ටිකල් ආශ්‍රිතව ඒ කියන්නේ යූ නලය හේව උපකරණ ප්‍රැක්ටිකල්ස් දෙක තියෙන්නේ ආන්න ඒවට අදාළව වගේ යන ගැටලු කිහිපයකට හරි ළමයි මුලින්ම ගන්නම් මම 63 වෙනි අභ්‍යාසය හැබැයි ඒක කරන්න පුතේ 3 වෙනි කොටස හරි කියව ගන්න හැම ළමයෙක්ම 63 වෙනි ගානේ එක දෙක කොටස් වල තියෙන එක ප්‍රැක්ටිකල් එක විස්තර කරන්න වගේ ඒ නිසා 3 වෙනි කොටස විතරක් කරන්න. ඒක වෙනස්. සාමාන්‍ය සම්මත ප්‍රැක්ටිකල් එකම නෙවෙයි තියෙන්නේ. රූපේ නැති පරිදි x හා y ද්‍රව කඳන් දෙකක් ඝනත්වය 800/1300යි රසදී කඳක් මගේ වෙන් කර ඇත. ඔව් බලන් රූප සරහන් දියාදුවේ. රසදී මට්ටම් අතර වෙනස සෙන්ටිමීටර 1යිලු එක රූප සරහන් පෙන්නලා තියෙනවා. එක ද්‍රව කඳ උස කීයද කියලාත් අහලා තියෙනවා. හරි. කොල්ලනේ විස්තර කිරීම සඳහා මම පිටපත් කරගන්න වෙනවා. ඔයාලට පස්සේ පිටපත් කරගන්න වෙයි. හරි. පුතා යූ නලයක් මේ ආකාරයෙන් තියෙනවා. මේ විදිහේ යූ නලය. ඊළඟට right. මෙන්න මෙහෙම රසදිය කඳක් තියෙනවා. හරි. මේ පැත්තේ එක ද්‍රවයක් තියෙනවා x කියන ද්‍රවය. එහා පැත්තේ ඒ උසරම y කියලා ද්‍රවයක් තියෙනවා. ඒ උසරම කියවල මේ උස මට්ටම සමාන වෙන්න. හරි. ඔහොමයි තියෙන්නේ. ඔන්න ඔහොමයි තියෙන්නේ. හරි මෙන්න මේකේ සෙන්ටිමීටරයක උසේ වෙනසක් තියෙනවලු මේ දෙන්නගේ. මේ දෙකේ 1 සෙන්ටිමීටර උසේ වෙනසක් තියෙනවලු. මං ගන්නවා මේ x ද්‍රව කන්දේ මෙතනින් එහාට දෙන ඒ උස ප්‍රමාණය සිම්බල් h සෙන්ටිමීටර කියලා. එතකොට මේ y ද්‍රව කන්දේ මුළුස වෙන්නේ h ධන 1යි. h ධන 1යි. ඝනත්වල් තුන දීලා තියෙනවා පුතේ 800යි 1300යි හරි 800යි 1300යි මෙයා 13600යි. හරි. කොල්ලෝ මේ යු නල ගණන් වල ගොඩක් වෙලාවට කරන්නේ මොකද්ද? එකම ද්‍රවයේ සම්මට්ටම් දෙකක් තෝරගෙන නිශ්චල එකම ද්‍රවයේ සම්මට්ටම් දෙකක් තෝරගෙන ඒ ලක්ෂ දෙකේ පීඩන සමාන කරන එක. හරි. මෙන්න මේ පොයින්ට් එකයි අර මම පීඩන සමාන කරනවා. ඇයි නිශ්චල එකම ද්‍රවයේ සම්මට්ටම් දෙක. හරි එකම ද්‍රවය වෙන්නත් එපයි. මෙතනයි සම්මට්ටම් වුණාට ගන්න බෑ එකම ද්‍රවය නෙවෙයි. මෙතනයි එකම ද්‍රවය වුණාට ගන්න බෑ සම්මට්ටම් නෙවෙයි. එකම ද්‍රවයේ සම්මට්ටම් දෙකක් වශයෙන් ගන්න ලේසි මේ තැන් දෙක. හුඟා කලාවට ওই ගණන් වල අතුරු මුහුණතක් තමයි තියෙන තැන තමයි එක තැනක්. නමුත් මෙතන මේ අතුරු මුහුණත එක්ක මේක ගන්න බෑ එකම ද්‍රවය නෙවෙයි හින්දා මේ අතුරු මුහුණතයි මෙයන් ගන්න පුළුවන් එකම ද්‍රවයේ සම්මට්ටම් හින්දා. මේක කොහොමද තන කර තියෙන රසදියම තුල මේක රසදියයි මේ ද්‍රවයයි වෙන වෙන තැන තියෙන. ඉතින් ඒක රසදියට අයිති. හරි. දැන් මොකද කරන්නේ මම ඒගේ බීගේ පීඩන සමාන කරලා ලියනවා. පරිස්සමෙන් ලියමු. හරි. ඔන්න කල්පනා කරන්නේ මෙතන පීඩනය කොහොමද ලියන්නේ කියලා. මෙතන පීඩන ලියන්නේ වායුගෝල පීඩනයේ දන x ද්‍රව කඳ උසින් එන පීඩනයේ දන රසදී සෙන්ටිමීටර 1කින් එන පීඩනයේ තුනේ එකතුව කියලා. හරි. මෙතන පීඩනය ලියනවා වායුගෝල පීඩනය කියලා. එකතු කිරීම මේ h කියන එක උන්නා සෙන්ටිමීටර මීටර කරන 100ෙන් බෙදමු. හරි. ගුණ කිරීම එම ද්‍රවය. එකී ද්‍රවයේ ඝනත්වය කීයද? x කියන ද්‍රවයේ ඝනත්වය තියෙන 800 කියලා. හරි. g10. එකතු කරනවා මොකද්ද මේ රසදි සෙන්ටිමීටර 1කින් එන පීඩනය 1 සෙන්ටිමීටර 100ෙන් බෙදුවා රෝ 13600ෙන් ගුණ කරා g10ෙන් ගුණ කරා හරිද බලන්න හරි සෙන 1 බෙදුවා 100ෙන් මීටර කරගන්න රෝ 13600ෙන් ගුණ කරා g10ෙන් ගුණ කරා ඔන්න පීඩන පද තුන එක්ක අහු කරා හරි සමාන කරන්නේ මෙතන පීඩනයේට මෙතන පීඩනය හැදෙන්නේ වායුගෝල පීඩනයට එකතු කරනවා y ද්‍රව කඳ උසින් එන පීඩනය එතන පද දෙකයි. වාගෝ පීඩන y ද්‍රව කඳේ උසින් එන පීඩනය එච්චරයි. හරි. වාගෝ පීඩන y ද්‍රව කඳේ උසින් එන පීඩනය. දුවේ මෙතන ඔක්කොම උස සෙන්ටිමීටර h ධන එකක් තියෙනවා. h ධන 1යි බෙදීම 100යි. h ධන 1 බෙදීම 100යි. ගුණ කිරීම ඒකේ ඝනත්වය කියන එක 1300යි. හරි. එම ද්‍රවයේ ඝනත්වය 1300යි. g කෙනෙක් කෙනා 10යි. දැන් ඔයාලා මේක සුරු කරන් යන්න තියෙන්නේ PAT වෙන PAT මුලින්ම කැපෙනවා ඊට පස්සේ මේ CA ඒවා සෙට් එකම කැපිලා යනවා ඊළඟ මේ 10 ඒවා සෙට් එක කැපිලා යනවා තව බිඳු දෙක ගානක් කපන්න පුළුවන් වගේ මෙතන බිඳු දෙකයි මෙතන බිඳු දෙකයි මෙතන බිඳු දෙකයි කැපෙනවා හරි එතන මේ පැත්තේ ඉතුරු වෙලා තියෙනවා 8යි සිම්බල් H එකක් පුතේ එකතු කිරීම තව 136ක් තියෙනවා මෙහා පැත්තේ H ධන 1 ගුණ කිරීම 13ක් තියෙනවා ඒ කියන්නේ 13යි H ධන 13ක් ඉතුරුයි හරි මේකල අඩු කරන්නේ 136න් 13ක් අඩු කරාම 120
3යිනේ. හරි. මේකෙන් ගිහලා අඩු කරාම 5h කියලා එකක් එනවා. එහෙනම් h තියෙන උත්තරේ 123 බෙදීම 5යි. හරි. ඒ කියන්නේ 246 බෙදීම 10යි. එන 24.6යි. හරි. හරි. ඒක අරන් ඉමුකෝ අපි මුලින්ම. හොඳ ළමයි වගේ ඇඳන් ඉන්නකෝ මේක. සුළු කිරින් ගැන වැඩි ගොඩක් හිතන්නේ ඒවා පුතේ. ඔයගොල්ලෝ කොහමද සුළු කරද්දී ආයෙ චෙක් කරලා බලන්න එනවා. රයිට්. කරා යන්කෝ අපි. ඇඳ ගන්න ගෲප් සරහන. නීට් එකට. රූපය ඇඳන් ඉන්න. පුතේ හොඳම දේ වීඩියෝ ගොඩ නවත්තලා රූපය ඇඳ ගන්න පුතේ. අපරාධෙන් ගොඩක් කළා ආයවන එක අපි. බලන්න මේ රසදිය තියෙනවා මෙතන. x ද්‍රවයේ y ද්‍රවයේ තියෙනවා. හරි. මොකද මේක අර සාමාන්‍ය ගානට වල වෙනස් වෙන්නේ? සාමාන්‍ය යුණල ගණන් වල ද්‍රව දෙකයි තියෙන්නේ. මේකේ මැද රසදිය දාලා මේ ද්‍රව දෙක වෙන් කරලා තියෙන්නේ. සමහර මේ ද්‍රව දෙක නිකම්ම දැම්මොත් එකිනෙකා මිශ්‍ර වෙනවා ඇති. එහෙනම් මැද රසදිය දාලා ඒ දෙක වෙන් කරලා තියෙනවා. එහෙම වෙන්නේ නැති නේද ගොඩක් කලාවට. බලන්න හරිද කියලා ඔක්කොම සෙන්ටිමීටර් 1 ලකුණු කරාද h සෙන්ටිමීටර් ලකුණු කරාද කියලා බලන්න. 1 ලකුණු කරාද h ලකුණු කරාද. x ද්‍රවයේ y ද්‍රවයේ මේ රසදිය තියෙන්නේ. දැන් a හා b ලක්ෂ දෙක ලකුණු කරා. හරි. a හා b ලක්ෂ. දැන් මං කියන එක ලියන්න පුතේ. නිශ්චල එකම ද්‍රවයේ සම මට්ටම් නිසා නිශ්චල එකම ද්‍රවයේ සම මට්ටම් නිසා PA සමාන කරන්න PB වලට. නිශ්චල එකම ද්‍රවයේ සම මට්ටම් නිසා කියලා PA සමාන කරමු PB වලට. හරි. පරිස්සම්. PA මෙතන පීඩනය කොහොමද හැදෙන්නේ? මෙතන වායුගෝල පීඩනය තියෙන එක අමතක කරන්න එපා. කැපෙනවා තමයි ඒක. නමුත් ලියන්න ඒක. PATM දන. x ද්‍රව කඳේ උසින් එන පීඩනය. h යට 100යි ගුණ කරා රෝ 800යි g 10යි. h රෝ g ට එකතු කරා රසදි සෙන්ටිමීටර එකෙන් එන පීඩනය. 1 යට 100යි වරක් 13600යි වරක් g 10යි. දකුණු පැත්තේ PATM වලට එකතු කරා මේ h රෝ g එක. PATM ධන හැබැයි පුතේ y ද්‍රව කඳේ උස h ධන 1යි පේනවනේ රූප සරහණෙන් උස h ධන 1 කියලා. h ධන 1 බෙදුවා මීටර් කරන 100ෙන් ගලත් 1300යි g 10යි. මොනවද කරේ? PATM කැපුවා. 100 ගාන කැපුවා 10 ගාන කැපුවා. හොඳ පුතාලාගේ සුළු කරන් යන්න. හරි. දැන් උත්තර දෙක හරියට ප්‍රසන්ට් කරමු. හරි. දැන් ලියන්න x ද්‍රව කඳේ උස කියලා. ඊළඟ රුලේ ලියන්න. x ද්‍රව කඳේ උස සමානයි 24.6 සෙන්ටිමීටර්. x ද්‍රව කඳේ උස 24.6 සෙන්ටිමීටර්. ඊළඟ රුලේ y ද්‍රව කඳේ උස ඕකටද තව සෙන්ටිමීටරයක් වැඩිනේ පුතේ. හරි. පුතාලා මොකද කරන්නේ? 24.6ට එකක් එකතු කරලා තියන්න. 24.6 ධන 1 කියන්නේ 25.6යි සෙන්ටිමීටර්. තේරුණා? නේ? හරි. මම ඒක හතරෙන් කොටස කරන්නේත් නැත්තේ පුතේ තනිකර හේයාවප කරන ප්‍රැක්ටිකල් එක හරියට බැලුවා නම් ඒකේ තියෙන ඒ සූත්‍රයම එන ප්‍රකාශනයම කිලිම ඔබණ්ඩ වගේ තමයි තියෙන්නේ. එහෙනම් හතරෙන් කැල කරන්නේත් නැහැ. දැන් මේ දරුවෝ මේ ප්‍රශ්න කියවලා රූපේ එහෙම ඇඳලා ලකුණු කරගන්න ඕනේ ලකුණු කරගෙන එහෙම සූදානම් කරගන්න. ඊට පස්සේ හදන්න උත්සාහ කරන්න ඕනේ හදන්න බැරි වෙයි ගොඩක් වෙලාවට. පුළුවන් නම් ගොඩක් හොඳයි. මම කොහොම හරි ගාන කියලා දෙන්නම්. හැබැයි රූපේ ඔයාලා ලෑස්ති කරගන්න ඕනේ. මොකද්ද ගාන? 64 වෙනි මිශ්‍ර අභ්‍යාසය. හරි. බලමු ඔයගොල්ලෝගේ ගාන රූප සරණ ඇඳගත් විදිය 64 වෙනි ගාන. රයිට්. පුතේ මෙහෙමයි කියලා තිබ්බේ. අන්න හරස්කර වෙනස් යුනලයක්. බාහු දෙක හරස්කර වෙනස්ලු. රසයෙන් පුරවලු තියෙන අඩක් විතර රසයෙන් පෙරෙව්වලු. හරි. පුතේ හරි. ළමයි මෙතන වර්ගඵලය 0.3යි වර්ග සෙන්ටිමීටර්. ලොකු එකේ වර්ගඵලය 0.4යි නේද? වර්ග සෙන්ටිමීටර්. එහෙමයි තියෙන්නේ. හරි. මුලින් රසයෙන් අඩක් විතර මේක පෙරෙව්වලු. හරි. ඔහම රසදිය දෙපැත්තේ සමානව තියෙන්නේ.
හරස් කර අඩාල නැහැ පීඩනයේට. ඒක සම්මට්ටන පීඩන සමාන කරගන්න උසවල සමානව තියෙන්න ඕනේ මේ දෙපැත්තේම මුලදී. හරි? ඊළඟ කියනවා මෙහෙම රසදී විශිෂ්ට ගුරුත්වය 13.6යි. සාපේක්ෂ ඝනත්වය 13.6යි කියන්නේ ඝනත්වය 13600යි. kgm රින් 3. කුඩා භාවයේ රසදී මට්ටම සෙන් දෙකකින් ඉහළ නැංවීමට කුඩා භාවයේ රසදී මට්ටම සෙන් දෙකකින් ඉහළ නංවන්න ඕනලු. හරි මේකේ රසදී මට්ටම සෙන් දෙකක් ඉහළ යන්න ඕනලු. හරිද? මෙතනින්. හරි. සෙන් දෙකක් ඉහළ යා යුතුලු. රයිට්. ඉතින් පුතේ අහලා දෙනවා මොකද එහෙම ඉහළ යන්න නම් ලොකු බාහුවට විශිෂ්ට ගුරුත්වය 2.72ක් ද්‍රවයෙන් කොබ්බන වක් කරන්න ඕනද කියලා අහනවා. හරි මෙහෙට දැන් දෙපැත්ත සමානව තියෙද්දි මෙහෙන් ද්‍රවය වක් කරනකොටනේ මෙහෙන් පීඩනය ඇවිල්ලා මේක තල්ලු වෙලා මෙහෙට ඉස්සෙන්නේ. හරි ඒක තේරුම් ගන්න මෙහෙ රසදී සෙන්ටිමීටරයක් ඉස්සෙනකොට මෙහෙන් යම් කිසි දුරක් රසදී පාත් වෙනවා. වෙන්න ඕනේ නේ ඒක. හරි සමානව තිබුණාට දැන් රසදී අර පැත්තෙන් දෙකක් ඉස්සෙනකොට මෙහෙන් පහත් වීමක් වෙන කිසියම් උසක් රසදී. මෙහෙමයි පුතේ. බාහු සමාන උසර තිබුණා නම් බාහු සමාන හරස් කරවල තිබුණා නම් මෙහෙන් රසදී සෙන දෙකක් ඉස්සෙන මෙහෙන් පහත් වෙන්න ඕන දෙකයි. නම් බාහු අසමාන කොට පුතේ මෙහෙන් දෙකක් ඉස්සෙනකොට මෙහෙන් පහත් වෙන්න ඕන උස ඒ උසම නෙවෙයි. ඒ ගැන පස්සේ කතා කරමුකෝ. එහෙම වෙන්න වෙන ද්‍රවයක් දීලා තිනවා. ඒකෙන් කොච්චරක් දාන්න ඕනද කියලා කතාවක් තමයි අහලා තියෙන්නේ. වෙන ද්‍රවයකින් කොපොන වක් කරන්න ඕනද? වෙන ද්‍රවයකින් කොච්චරක් වක් කරන්න ඕනද කියලා අහනවා. අපි හිතමු වෙන ද්‍රවයකින් h සෙන්ටිමීටර උසක් වක් කරන්න ඕනේ කියලා. මේක h සෙන්ටිමීටර උසක් වක් කරන්න ඕනේ කියලා ගමු. කොහොමත් මේ ගණන් හදන්නේ එකම ද්‍රවයේ සම්මට්ටම් දෙකක් තෝරගෙන පීඩන සමාන කරලා. එකම ද්‍රවයේ සම්මට්ටම් දෙකක්. මෙතනයි මෙතන සම්මට්ටම් වුණාට ගන්න බෑනේ පුතේ. එකම ද්‍රවය නෙවෙයිනේ. ගොඩක් වෙලාවට මේ ලක්ෂ දෙක තෝරද්දී හුඟක් වෙලාවට එක ලක්ෂයක් ගන්න අතුරු මුහුණක් තියෙන තැන. මෙතන අතුරු මුහුණ තියෙන එකම තැන මෙතන. ඔතන අරගෙන ඔය හා සම්මට්ටම වෙන මෙතන ගන්න පුළුවන්. හරි. එකම ද්‍රවයේ සම්මට්ටම් දෙකක් තමයි A හා B කියන්නේ. ඔන්න ඔය දෙක සමාන කළ හැකි. පැහැදිලි? මේ දෙක සමාන කළ හැකි. එතකොට A ගේ B ගේ පීඩන ඔන්නම සමාන කරන්න යන්නේ. හරි. ඊට කලින් පොඩි වැඩක් මට තියෙනවා. A ගේ B ගේ සමාන කරන්න ගියාම පොඩි වැඩක් තියෙනවා. මොකක්ද දන්නවද? මෙන්න මේ මෙතන රසදී පහත් වෙච්ච උස හොයන් ඉන්න ඕනේ. මෙහෙන් රසදී පහත් වෙච්ච උස හොයන්නේ කොහොමද? මෙතනින් ඉස්සිච්ච රසදී පරිමාවයි මෙතනින් පහත් වෙච්ච රසදී පරිමාවයි සමාන කරලා. මෙහෙන් තල්ලු වෙච්ච ටිකනේ පුතේ මෙහෙන් අර පැත්තෙන් මතුවෙන්නේ උඩට. හරි. පරිමාව ලියන්නේ හරස් කරයි දුරයි ගුණ කරලා. හරස් කර 0.4යි දුර x යි ගුණ කරනවා. හරි. හරස් කර 0.4යි වර්ග සෙන්ටිමීටර කියන එක x එක්කලා ගුණ කරනවා. මෙහෙන් තල්ලු ඌ පරිමාව සමාන කරන මෙහෙන් ඉස්සිච්ච පරිමාව. ඉස්සිච්ච පරිමාව ලියනවා හරස් කර 0.3යි වර්ග සෙන්ටිමීටර ගුණ කිරීම තල්ලු වෙච්ච දුර කීයද පුතේ සෙන්ටිමීටර 2යි කියලා. වර්ග සෙන්ටිමීටර කැපුණා. දශම ස්ථාන දෙක අයින් වෙනවනේ මෙතන. මේ දශම ස්ථාන දෙක අයින් වුණාම 3 වරක් 2 6යි 6 4ෙන් බෙදන්න. 6 බෙදීම 4 කියන්නේ 3 බෙදීම 2 කියන්නේ 1.5යි. හරි. දැන් අර වැඩේ කරමු. හරි. A ගේ B ගේ පීඩන සමාන කරමු. ඔන්න එතන පොඩ පරිස්සමෙන් කරන්න ඕන වැඩක්. A ගේ B ගේ පීඩන සමාන කිරීම. හරි. A වල පීඩනය හැදෙන්නේ වායුගෝල පීඩනයට මෙන්න මේ ද්‍රවයෙන් එන පීඩනය එක්ක අහු කරලා. වායුගෝල පීඩනය PATM වලට එකතු කරන HROG කියන එක. හරි. සොල H කෙනෙක් කෙනා පුතේ H බෙදීම 100යි. රෝ කෙනෙක් කෙනා හරි. A ද්‍රවයේ 2720යි නේ ඝනත්වය. බලන්න පොඩ්ඩක්. ඔව්නේ. සාපේක්ෂ ඝනත්වය 2.72 කියන්නේ ඝනත්වය 2720යි. ගුණ කිරීම G කෙනෙක් කෙනා 10යි. වාගෝ පීඩන HROG කියලා ලිව්වා. සමාන කරා මෙතන පීඩනය ඒත් ලියන්නේ වාගෝ පීඩන මෙන්න මේ HROG එක. ඔන්නෝක පරිස්සමෙන් වාගෝ පීඩන HROG. හරි. පුතේ මෙතන රසදී කන්දේ උස 2යි මෙතන ටිකයි ගන්න එපා. මේ ටික කියන්නේ මෙන්න මේක. මේ ටික නෙවෙයි තියෙන්නේ. ඒතර කිය දෙක 1.5යි. හරි. එහෙනම් රසදී කන්දේ මුළු ප්‍රමාණය පුතාලා සෙන්ටිමීටර 3.5යි. මේ තියෙන උස 3.5 කියලා දාන්න ඕනේ. හරි. 3.5 යට 100යි. රසදියේ ඝනත්වය 13600යි. G කෙනෙක් කෙනා 10යි. හරි. හරිද? PATM මුලින්ම කැපුණා. 100 ඊළඟට කැපුණා. 10ට 10 ඊට පස්සේ කැපුණා. තව කැපෙනවා පුතේ. හරියට 2720 ඒවා අරකට තියෙනවා 5ක්. මෙයාට හරියට 5ක් තියෙනවා. හරි. සිමුලේෂ් උක්ත කරාම ඉන්නේ පුතේ 3.5 පහෙන් ගුණ කරන්න එපා පුතේ. හරි. 3.5 පහෙන් ගුණ කරගන්න. ඒතකොට කීයද එන්නේ? 3 5 15යි 17.5ක් එනවා. හරි. ඕකට නෙමෙයි ඉරගහන උත්තරය. රයිට්. කොහොමත් තමයි ඇඳපු රූපේ අඩුපාඩු తీරයන් ඇති ළමයි. ඕන තරම් ඇති. ඒ නිසා මේක හරියට අලුතෙන් ඇඳගෙන ඉන්න පුතේ.
හරි. පුතා මෙහෙන් රසදි සෙනි දෙකක් ඉස්සෙනකොට මෙහෙන් රසදි 1 සෙන්ටිමීටර් ප්‍රමාණයක් පාත් වුණා. මේකෙන් ද්‍රවයෙන් H2ක් දාලා තියෙනවා විශාල බාහුවට. හරි. AB ලක්ෂ ලකුණු කරා. හරස් කරලා ලකුණු කරා. ඔක්කොම හරි නේද පුතේ? ලියා ගන්න මෙහෙම. විශාල බාහුවේ පහත් තුණු රසදිය පරිමාව සමානයි. විශාල බාහුවේ පහත් තුණු රසදිය පරිමාව සමානයි. කුඩා බාහුවේ එසවනු රසදිය පරිමාව. කුඩා බාහුවේ එසවනු රසදිය පරිමාව. කුඩා බාහුවේ එසවනු රසදිය පරිමාව. හරි. ලියන්නේ නම් පුතාලා 0.4 වර්ග සෙනමිට ගුණ කරලා තල්ලු වෙච්ච දුර x වලින් 0.4 වර්ග සෙනමිට ගුණ කරා තල්ලු වුණු දුර x වලින් සමාන කරානික් පැත්තෙන් මෙහෙන් ඉස්සුණු පරිමාව 0.3 වර්ග සෙනමිට ගුණ කරලා සෙනමිට 2 ගුණ කරා සෙනමිට 2 හරි වර්ග සෙනමිට කැපිලා ගියා දශම ස්ථාන දෙක අයින් කරා 2 3 6යි 6 4න් බෙදුවා 1.5ක් ඔන්න ආව උත්තරේට දැන් ලියන්නේ මෙහෙම නිශ්චල එකම ද්‍රවයේ සම්මට්ටම් නිසා නිශ්චල එකම ද්‍රවයේ සම්මට්ටම් නිසා PA සමාන කරලා PB වලට හරි PA ලියන්නේ මෙහෙමයි PATM ධන H rho G කියලා PATM ධන H rho G PATM ධන H H බෙදීම 100 rho 2720 ගුණ කරලා G අකුර 10 සමාන කර අනෙක් පැත්තෙන් PATM එකතු කරා H rho G H 3.5 පුතේ 3.5 හැදිච්ච විදිහ මං කිව්වේ මේ බලන ආයසරක් ඕනේ නම් මෙයයි එකව කරන්න ඕනේ මේ උසට හරි දෙකයි මේ උස කියන්නේ මෙන්න මේ ටික අපි වෙනම සුළු කරලා ගත්ත 1.5 හරි 3.5 බෙදීම 100 රසදිය ගණන්ත 13600 G 10 PATM කපලා තියෙනවා 100 කපලා තියෙනවා මේ දෙක කැපුණාම 5ක් එනවා මේ දෙක සුළු කරාම 17.5ක් එනවා දාගන්නකො ළමයි ඇයි මං උඩ ඉරි ගහන්න එපා කිව්වේ ඇයි මං ඉරි ගහන්න එපා කිව්වේ අහලා දැන් ප්‍රශ්න හොඳට කියලා බලන්න මේ විශිෂ්ට කෘති 2.72ක් වූ ද්‍රවයකින් කොපමණක් වක් කළ යුතුද ද්‍රවයකින් කොපමණක් වක් කළ යුතුද කියලා අහුවම සාමාන්‍ය උත්තරයට කියනවා ද්‍රව පරිමාව දාන්න සිද්ධ වෙච්ච ද්‍රව පරිමාව තමයි කියන්නේ ද්‍රව පරිමාව ගන්න කොහොමද පුතේ හරස් කඩයි උසයි ගුණ කරලා 0.4 වර්ග සෙන්ටිමීටර 1 ගුණ කරනවා 17.5 සෙන්ටිමීටර කියන එක දාන්න ද්‍රවයෙන් එක්කල යුතු පරිමාව ද්‍රවයෙන් එක්කල යුතු පරිමාව 0.4 වර්ග සෙන්ටිමීටර ගුණ කිරීම 17.5 සෙන්ටිමීටර 0.4 වර්ග සෙන්ටිමීටර ගුණ කරා 17.5 සෙන්ටිමීටර ඝන සෙන්ටිමීටර් 7ක් එන්නේ සුළු කරාම ඝන සෙන්ටිමීටර් 7යි shape හරි තව වෙනස් ගානක් මම මේ හදපු ගණන් දෙකම බලන්න පුතේ 63 වෙනි ගානේ රෝම ඉලක්කම් 3ට වඩා 64 ගානේ තිබු වෙනසක් තිබුණා ඊට වඩා සෑහෙන වෙනස් 65 වෙනි ගාන බලමු 65 කියවන්න හරි ඒ දකුණු පැත්තට සිමුලේටරෙන් ඇදගෙන යනකොට ද්‍රව මට්ටම් වල උසේ වෙනස කීයද කියලා අහනවා. රයිට්. කොල්ලෝ මේ බලපන් පුතේ. හරි. මෙයා සිමුලේටරෙන් ඇදගෙන යනවා දකුණු පැත්තට. පුතා මේක සිමුලේටරෙන් ඇදගෙන යනකොට අපි හොඳටම දන්නවා මේ පැත්තට එහා පැත්තේ ඉස්සෙනවා දැන්. නිකන් බීකරයකුත් මෙහෙර ඇදන් යද්දී ජල පෘෂ්ඨය ද්‍රව පෘෂ්ඨය මෙහෙම ඇලවෙනවානේ. ඒ වගේ මේකත් ඇදන් යනකොට ඇත්තට පුතේ මේ පැත්තට මේ පැත්තේ ඉස්සීමකට ලක් වෙනවා. හරි. පිටිපස්ස වැඩි ඉස්සෙනවා. හරි.
දැන් හරියටම ඔක අඳිනවා නම් පුතේ මෙන්න මේක ඇතුලේ වුණත් පොඩි ඇලයක් එනවා. මෙන්න මේක ඇතුලේ පොඩි ඇලයක් එනවා. මේකෙත් ඇලයක් එනවා. ඒක ඉතින් එච්චර අපිට වැදගත් නැති නිසා මම එහෙම අඳින්න ගියේ නෑ ඉතින්. හරි. ළමයි එතකොට මෙන්න මේ උසේ වෙනස කීයද කියලා අහනවා. මේක සිමුලේටරෙන් ඇදගෙන යද්දි දකුණු පැත්තට මේ පැත්තට එහා පැත්ත කොච්චරක් වැඩිපුර ඉස්සෙනවද කියලා අහලා තියෙනවා. මේකේ L කියලා ගමු දිග දීලා තියෙනවා පුතේ. මේක හරස් කර තියෙනව නේද පුතේ? මෙන්න මේ ඕකේ හරස් කරට ඒ වගේ අකුරක් ගන්නවා කියලා හිතුවේ. ඕන ඒකම වෙනම පිටපත් කරලා පෙන්නන්නම් පුතේ. හරි. මේ තිරස් බාහුවේ තියෙන ද්‍රව කඳ වෙනම පිටපත් කරලා ගත්තොත් එයාගේ දිග සිඹල L හරස් කඩ A හරි. මෙතන දැනම පීඩනයක් තියෙනවනේ පුතේ. මෙතන දැන පීඩනයේ හින්දා තෙරපුම් බලයක් මේ අතර ලකුණු කරමු. F1 මෙතන දැනන පීඩනයක් ඒ පීඩන නිසා එන තෙරපුම් බලය මේ අතර ලකුණු කරමු. F2 තේරුණා? මෙතන එන පීඩන F1 කියලා පීඩන නිසා එන තෙරපුම් බලය F1 මෙතන එන පීඩන නිසා එන තෙරපුම් බලය F2. ඇත්තරම දැන් මොකද දැනද වෙන්නේ? මෙතනට වඩා මෙතන පීඩනය වැඩිනේ උස වැඩි හින්දා. මෙතනට වඩා මෙතන බලය වැඩිනේ. අනේ බල දෙකේ වෙනස නිසා සම්ප්‍රයුක්ත බලය දකුණු පැත්තට ඇවිල්ලා අන්නේ සම්ප්‍රයුක්ත බලයෙන් තමයි මේ බාහුවේ දෙන ද්‍රව කඳ තොරණය කරන්නේ. හරි? ළමයි මෙහෙම මං හදාගෙන ඉන්නද සම්ප්‍රයුක්ත බලය. සම්ප්‍රයුක්ත බලය කියලා අදහස් කරන්නේ F1 ගේ F2 ගේ වෙනස. ඒක කොහොමද වෙනම හදාගෙන ඉන්නම් කියලා හිතුවේ. F1 ලියනවා P1 වරක් හරස්කඩ කියලා. F2 ලියනවා P2 වරක් එතන හරස්කඩ කියලා. තේරුණාද? මෙතනෙන් තෙරපුම් බලය ලියනවා එතන පීඩනයේ වරක් හරස්කඩ කියලා. මෙතනින් මෙහෙටනේ තෙරපුම් බලය එන්නේ පුතේ. ඒක ලියනවා එතන පීඩන වරක් හරස්කඩ කියලා. එතකොට බටේ හරස්කඩ එළියට ගන්න පුළුවන් පොදු සාධකයක් විදිහට. P1 නේ P2 වරක් හරස්කඩ කියලා. හැබැයි P1 P2 වෙනස කියන්නේ මොකක්ද? කොල්ලනේ ඇත්තන මෙතන තියෙන පීඩනය වෙන්නේ වාගෝපීඩන මෙන්න මේ ද්‍රව කඳ උසින් එන පීඩනය. මෙතන පීඩනය කියන්නේ වාගෝපීඩන මේ ද්‍රව කඳ උසින් එන පීඩනය. නමුත් උඹට තේරෙනවද වෙනස ගන්න යනකොට දෙපැත්තේ පීඩන දෙක වෙනස ගන්න යනකොට වාගෝපීගේ බලපෑම කැපිලා යනව නේද? මෙහාටත් වාගෝපී බලපෑම මෙහෙටත් වාගෝපී බලපෑම වෙනස ගදී ඒක කැපිලා යනවා. ආයේ මෙන්න මේ උසට සමාන උසක් මෙතන තියෙනවනේ ඒකත් කැපිලා යනව නේද? ඇත්තට මේ පැත්තට වඩා එහා පැත්තේ පීඩනය වැඩි වෙන්න හේතුව මෙන්න මේ උසේ වෙනස. මේ කෑල්ල නිසා තමයි පීඩන වෙනසක් එන්නේ. තේරුණා? එහෙනම් පීඩන වෙනස වෙනකොට කෙලින් මෙන්න මේ කෑල්ලෙන් එන පීඩනය ලියනවා HROG කියලා. HROG වරක් A කියලා ලියනවා. A කියලා කියන්නේ මොකද්ද? මේ තිරස් බාහුවේ හරස්කඩ. දැන් සම්ප්‍රයුක්ත බලය අපි දන්න නිසාවෙන් ඉස්සරහින් මේ දාන දකුණු පැත්තට. හරි. ඉස්සරහින් මේ දාදී මෙන්න සම්ප්‍රයුක්ත බලය. HROG වරක් බටේ හරස්කඩ සමානයි තියෙන ද්‍රව ස්කන්ධය. මේකේ අසිත ද්‍රව ස්කන්ධය ලියනවා මෙන්න මෙහෙම. ස්කන්ධය යන්නේ ඝනත්වයේ පරිමාවයි ගුණ කරලා. පරිමාව ලියන්නේ කොහොමද? හරස්කඩයි දිගයි ගුණ කරලා. පරිමාව කියන්නේ හරස්කඩ ගුණ කිරීම දිග. හරි. හරස්කඩ ගුණ කිරීම දිග. වරක් සිම්බල් A කියලා ලියනවා. හරි. ඊළඟට මොකද වෙන්නේ? A අකුරට A අකුර කැපෙනවා පුතේ. ආය මොනවද? රෝ අකුරට රෝ අකුර කැපෙනවා. සිමුලේෂන් එක අහලා තියෙන පුතා බව පෙන්නන්නේ තිබුණේ. හරි. එහෙනම් සිමුලේෂන් ගේ උත්තරේ එනවා මෙහෙම AL මෙතන තියෙනවා. හරි. මේ G අකුරෙන් බෙදනවා. AL බෙදීම G එකක් එනවා. ඔන්න ඔහොමයි එන්නේ. AL බෙදීම G. කතන්දරේ හරිනේ. මේ රූපෙත් අඳන් ඉන්නකෝ. මේ උසේ වෙනස H බාහුවේ දිග L මේක හරස් කර කැපිටල් A ඇදන් යන තොරණේ සිම්පල් A දකුණට ඇදන් යන තොරණේ. දැන් මේ බාහුවේ තියෙන ද්‍රව කඳ වෙනම ඔන්න ඇදගත්තා. හරි. ඒක වෙනම ඇදගත්තට පස්සේ දිග සිම්පල් L හරස් කර A F2 F1 ලකුණු කරා බල දෙක දෙපැත්තේ. F1 සහ F2. F1 සහ F2. හරි. මේක අඳින්න පුතේ. තිරස් බාහුවේ තියෙන ද්‍රව කඳ ඇඳ ගන්න ඕනේ. දැන් මේකේ තරකය මොකද්ද පුතේ? මේක දකුණු පැත්තට තොරෙන් ඇදගෙන යනකොට මෙයත් තොරෙන් ඇදලා යනවා දකුණු පැත්තට. තොරණයකින් යනකොට සම්මට්ටම් වල පීඩන සමාන නැහැ. ඒක නෝට් එකේ කියලා තියෙනවා.
තිරස තොරණයක් තියෙනවනම් සමට්ටමල පීන සමාන වෙන්න ඕනේ නැහැ කියලා. පීන අසමානයි එතකොට. ඒ හින්දා තමයි අර පැත්ත උස වැඩියෙන් තියෙන්නේ නේ. right. වාක්‍යය ලියමුද? හරි. බාහු දෙකේ පීඩන වෙනස නිසා ඇතිවන සම්ප්‍රයුක්ත බලයෙන් තිරස් බාහුවේ ද්‍රව කඳ තොරණය වේ. තිරස් බාහුවේ ද්‍රව කඳ තොරණය වේ. තිරස් බාහුවේ ද්‍රව කඳ තොරණය වේ. right. මම කරන්නේ මුලින්ම කෝකටද ඒක මේක අස්ම කරන්න තිබුණා. වැඩි හොඳට තේරෙන්න කියලා හිතලා මේ දෙකේ සම්ප්‍රයුක්තය හොයන් ඉන්නම් කියලා හිතුවේ. ලියා. F සමානයි F1 ඍණ F2. F සමානයි F1 ඍණ F2. right. F1 ලියන්නේ මෙතන පීන්නේ P1 වරක් මෙන්න මේ බටේ හරස් කරේ A කියලා. P1 වරක් කැපිටල් A. අඩු කරා මෙතනින් එන බලය ලියනවා පුතේ P2 වරක් කැපිටල් A. ඔන්න කැවිල් ඒ ගැන පොදු සාධක එළියෙන් අරන් තිබ්බා. වරහන් අස්සෙදුවේ P1 ඍණ P2 එන්න ඕනේ. F සමානයි P1 ඍණ P2 වරක් A කියලා එන්න ඕනේ. F සමානයි P1 ඍණ P2 වරක් කැපිටල් A. හැබැයි දුවේ P න වෙනස වෙනවල ලියනවා මොකද්ද H rho G කියලා. දෙපැත්ත P න වෙනසට හේතුව සිමුල H rho G. වරක් A අකුර. හරි. දැන් ලියන්න. තිරස් බාහුවේ ද්‍රව කඳට දකුණට එසනින් මේ කියලා. තිරස් බාහුවේ ද්‍රව කඳට දකුණට එසනින් මේ. පීන වෙනසින් එන සම්ප්‍රයුක්ත බලය H rho G ගුණ කිරීම කැපිටල් A H rho G වරක් කැපිටල් A සමාන කළා සිම්පලෙම්. සිම්පලෙම් කියන්නේ කවුද? rho වරක් පරිමාව. පරිමාව කියන්නේ කවුද? A වාරයක් සිම්පල් L. රෝ ගුණ කිරීම පරිමාව ලියනවා ඒ වාරයක් L කියලා. ගුණ කරා තොරණේ සිම්බලේ අකුරෙන්. රෝට රෝ කැපුවා. ඒට ඒ කැපුවා. සොලේ චුක්ත කරන්න යනකොට ඒ සිම්බලේ බෙදනවා මේ කෙන G අකුරෙන්. ඔන්න ඔහමයි උත්තරේ. බව පෙන්නන තිබිච්ච ප්‍රශ්නයක්. උත්තරය ආවනේ හරියට. ළමයි එතකොට මම මෙතන පුතේ මේ මිශ්‍ර අභ්‍යාස සාකච්ඡා කරක මම සාකච්ඡා කර නවත්තනවා පුතේ. එතකොට මේක තව විභාග ගණන් තියෙනවා නේද? විභාගයට ආපු ඒවායින් බහුතරයක් ඔක්කොම නෙවෙයි බහුතරයක්ම YouTube එකට දාලා තියෙනවා. දන්නවනේ number 0 TV YouTube channel එකට ගිහිල්ලා playlist හදලා තියෙනවා. මේවා නම් මම hydrostat කියලා playlist එක කරලා දාලා ඇති, mechanics playlist එකකට දාලා ඇති. දෙකේම කෝරා check කරන්න. හරි? මේ ගණන් ඔක්කොම නේ මේ තියෙන ගණන් වල තුනක් විතර මම YouTube එකට දාලා තියෙන්නේ. හරි? එහෙමයි. ඔයාලට තනියම හදන්න පුළුවන් නම් යට දීලා තියෙන උත්තර එනවා නම් ආයෙ බලන්න අවශ්‍යත් නැහැ. අනිත YouTube එක බලන්න ගියාම මොනවා හරි data ප්‍රමාණයක් කැපෙනවනේ. එහෙම නෙවෙයි. ඔයාගා මාර්කින් ස්කීම් එකක් තියෙනවා. විවරණ පොත් තියෙනවා. ඒවයි මේ උත්තර තියෙනවා නම් හදන විදිහ එතනින් බලාගත්තත් කමන්නේ. නමුත් එතනින් බලලා මදි නම් එතනින් බලලා තේරෙන්නේ නැත්තම් පුතේ හොඳම දේ තමයි අපි YouTube එකෙන් බලන්න.